ඉතින් කොහොමද මගේ ආදරණීය දුවේ පුතේ හත ශ්‍රේණියේ දරුවෝ අපි මේ ඉන්නේ හත ශ්‍රේණිය ICT විෂය ඇතුලේ පස්වෙනි පාඩමේ. ක්‍රමලේඛ සංවර්ධනය. මම පාඩම පටන් ගන්නකොට කිව්වා ඊටාම කෙටියෙන් කිව්වොත් software හදන හැටි අපි මේ මූලිකව ඉගෙන ගන්න. හරි සතුටුදායක ආරංචියකින් තමයි මේ පාඩමයි පටන් ගත්තේ. හොඳයි දුවේ පුතේ. එහි පස්වන පාඩම් කොටස තමයි මම මේ ආරම්භ කරන්න යන්නේ. ඔයාලට මතකයි අපි මුලින් කතා කරපු පාඩම් කොටස් ටිකේ ඔබට මම කියලා දුන්න පුතේ ගැටලු විසඳීම ගැන. එහිදී ගැටලු වියෝජනය කරලා ගැටලු විසඳන එක පහසුයි කියලා තේරුම් ගත්තා. ඒ කියන්නේ ගැටලුවක් සංකීර්ණ ගැටලුවක් කොටස් වලට කඩලා තේරුම් ගන්න එක විශ්ලේෂණය කරන එක පහසුයි කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ගැලීම් සටහන් 6 ශ්‍රේණියේදීත් ඉගෙන ගත්ත ගැලීම් සටහන් ගැන නැවත කතා කරා. එහිදී අපි අලුතෙන් කතා කරා පුතේ ගැලීම් සටහන් නිර්මාණය කිරීමේදී අත්‍යවශ්‍ය සාධකයක් වන මූලික පාලන ව්‍යුහ 3. අනුක්‍රමය, තේරීම, පුනර්කරණය. සීක්වන්ස්, සිලෙක්ෂන් සහ රෙපිටිෂන් කියන තුන. මේ තුනත් එක්ක අපි කොහොමද අපි ෆ්ලෝ chart එහෙම නැත්නම් ගැලීම් සටහන් සංවර්ධනය කරන්න කියලා ඉගෙන ගත්තා. එවැනි ගැලීම් සටහන් එක දැන් අපි දන්නවා මෘදුකාංගයක මූලික නැත්නම් මෘදුකාංගයක් නිර්මාණය කිරීමේ මූලික පියවරයන් ටික ගැන අපට හොඳ අවබෝධයක් තියෙනවා. දැන් දුවේ පුතේ ඔබේ පෙළපොත ඔබව අරන් යනවා තව වැදගත් දිශාවකට. මේ මෘදුකාංග හදන මේ කාර්යය ඇතුලේ ඔබට හොඳ අදහසක් දෙන්න හොඳ software එකක් තියෙනවා. මෘදුකාංගයක් තියෙනවා. මෘදුකාංග හදන්න මෘදුකාංග තියෙනවා. ඔව්. මේක මේ 7 ශ්‍රේණිය වගේ හෝ ඊට 15 ශ්‍රේණිය වල දරුවන්ට පහසුවෙන් අල්ලා ගන්න පුළුවන් මෘදුකාංගයක්. ඇත්තම කිව්වයි චූටි දුවේ පුතේ මෘදුකාංග හදන එක අපි කියනවා C, C++, Python, Java, .NET, Oracle මෙන්න මේ වගේ programming language කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ වගේ මෘදුකාංග වලින් තමයි මේ ලොකු මෘදුකාංග හදන්නේ. ඒවා 7 ශ්‍රේණියේ දුවෙකුට පුතෙකුට එක සැරේ අල්ලගන්න බැහැ අමාරුයි සංකීර්ණයි. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ ස්ක්‍රැච් කියන software එක මෙන්න මේ ස්ක්‍රැච් කියන මෘදුකාංගය ඔබට හඳුන්වා දෙන්න තීරණය කළා තියෙනවා 7 ශ්‍රේණියේ විෂය නිර්දේශය තුල. තේරුණාද? ඔයා මේ දැන් කරන්න යන්නේ මොකද්ද කියලා. මේක හරි සරල, හරිම ආස හිතෙන හොඳ මෘදුකාංගයක්. මෙයත් එක්ක වැඩ කරොත් මගේ චූටි දුවල පුතාලට පුළුවන් තනියෙන් පුංචි programs හදන්න. ඒ වගේම අනාගතයේදී ලොකු programs හදන්න හොඳ හුරුවක්. ඒ වැඩේ කොහොමද වෙන්නේ ගැන සරල අදහසක් ගන්න පුළුවන්. ස්ක්‍රැච් මෘදුකාංගය පාවිච්චි කරලා මේ ස්ක්‍රැච් software එක පාවිච්චි කරලා හොඳ හුරුවක් ලබා ගත්තා. අපි වැඩේට බහිමු. මොනවාද පුතේ මේ ස්ලයිඩ් එක අපිට කතා කරන්න තියෙන්නේ? බලන්න ස්ක්‍රැච් ක්‍රමලේඛන මෘදුකාංගය හඳුන්වා දීම හා වැඩසටහන සංවර්ධනය. අපේ මේ පස්වෙනි පාඩම ප්‍රධාන කොටස් දෙකකට වෙන් වෙලා තියෙනවා. පාලන ව්‍යුහ සමග ගැටලු වියෝජනය සමග අපි කතා කරා පුතේ ෆ්ලෝ chart ගැන ගැලීම් සටහන් ගැන. දැන් දෙවෙනි කොටස කතා කරන්නේ කෙලින්ම මේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑමින් ගැන. පැහැදිලි නේද පුතේ? හරි. බලන්න මෙතන ස්ක්‍රැච් ක්‍රමලේඛන මෘදුකාංගය හඳුන්වා දීම. එහෙනම් අපිට මේ කොටස් දෙක මෙන්න මෙහෙම ගන්න තියෙන්නේ. මෙන්න මේ කොටස කතා කරන්න තියෙනවා software එක. ඒ තුලින් කොහොමද වැඩසටහන් සංවර්ධනය නැත්නම් programs හදන්නේ software develop කරන්නේ කොහොමද කියන එකයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. දැන් අපි පොඩ්ඩක් දුවේ පුතේ මේ කිව්වා වගේ scratch කියන software එක අඳුනගෙන ඉමු. මුලින්ම කියනවා චූටි දුවේ පුතේ දෘශ්‍ය වැඩසටහන සංවර්ධන මෙවලමක්ලු scratch කියලා කියන්නේ. දෘශ්‍ය කියන්නේ මේ පේන්න තියෙනවා. දැන් දුවේ පුතේ මෙන්න මෙහෙම දෙයක් තේරුම් ගන්න ඕන. අර මම මුලින් ලැයිස්තුවක් කිව්වේ C, C++, C# ඊළඟට Python, .NET, Java මෙන්න මේ වගේ software වල රූප නැහැ, icon පාවිච්චි කිරීමක් නැහැ. එහෙට මෙහෙට mouse එකෙන් ඇදගෙන ගිහිල්ලා එහෙම හදන්න බෑ. නිකන් paint software වගේ නෑ. හැම දෙයක්ම වාක්‍ය වගේ type කරන්න ඕන. තේරුණාද? නිකන් වාක්‍ය type කරනවා වගේ sentences type කරනවා වගේ type කරලා තමයි software හදන්නේ. දැන් ඉගෙන හිතන්න යන්න එපා. ඒක ටිකක් සංකීර්ණයි. හැබැයි ඒක සංකීර්ණ නිසා තමයි 7 ශ්‍රේණියේ චූටි දුවල පුතාලට ගැලපෙන ස්ක්‍රැච්
ප්‍රෝග්‍රෑම් එක දෘශ්‍ය වැඩසටහන සංවර්ධන මෙවලවා. හරිද පුතේ? අපට දෘශ්‍ය ආකාරයෙන් හිතලා වැඩසටහන සංවර්ධනය කරන්න උදව් වෙන මෙවලමක් තමයි මේක. මෙවලමක් ටූල් එකක්. හරිද පුතේ? දෙක මේකේ තියෙන පුතේ මේ වගේ දෘශ්‍ය වැඩසටහන සංවර්ධන මෙවලම බවට පත් වෙන්න අවශ්‍ය දෘශ්‍ය අතුරු මුහුණතක්. විෂුවල් ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. වාක්‍ය ටයිප් කිරීමට එහා ගිහිල්ලා ලස්සන අයිකන්ස් රූප එක්ක බටන්ස් එක්ක වැඩ කරන්න තියෙන්නේ. පහසුයි එතකොට. ඒකයි මේ කියන්නේ. ඒ අනුව මේක භාෂාවක්. මොකද්ද භාෂාවක් කියන්නේ? භාෂාවක් කියන්නේ දෙදෙනෙක්ෝ සමූහයක් අතර අදහස උමාරු කරන්න පාවිච්චි කරන දෙයක්. භාෂාවක් කියන්නේ ලැන්ග්වේජ් එකක් කියන්නේ අදහස උමාරු කරන්න පාවිච්චි කරන දෙයක්. අන්න ඒ විදිහට දෙන්න තුන් දෙනෙක් අතර අදහස උමාරු කරන්න භාෂාවක් ඕන වගේ software හදන්නත් භාෂා තමයි පාවිච්චි කරන්නේ. අන්නේ අදහසෙන් අර මං ඉස්සෙල්ලා කිව්ව ලැයිස්තුවම භාෂා languages කියලා කියන්නේ. ඒ වගේ software හදන්න භාෂා වුණ වගේ මේ scratch එකත් අපි කියනවා coding language එකක්. තව වචනයක් ආවා. coding නැත්නම් කේතීකරණ. coding කියලා කියන්නේ මම අර කිව්වේ පුතේ කේත නැත්නම් වාක්‍ය වගේ ටයිප් කරලා තමයි software හදන්නේ කියලා අර අනිත් භාෂාවලින්. හරි දැන් තේරුණානේ. ඒවා code නැත්නම් කේත එහෙම නැත්නම් වාක්‍ය ටයිප් කරලා හදන coding languages. එතකොට මේකේ දූල පුතාලට එහෙම coding කරන්න දෙන්නේ නැහැ. ඔයාලට ඒක අමාරු නිසා සරල අතුරු මුහුණතක් දෙනවා දෘශ්‍ය ආකාරයෙන් buttons icons එක වැඩ කරන්න එහෙම අතුරු මුහුණතක් තියෙන කේතීකරන භාෂාවක්. දැන් ඔබට සතුටක් දැනෙනවා දැන් ටිකක් ඉහළ දේවල් කරන්න යන්නේ. හරිද පුතේ? එතකොට මේක මෙවලමක් software හදන මෙවලමක් භාෂාවක් coding භාෂාවක් නැත්නම් coding language එකක්. හරිද පුතේ? හරි. මේ දෙකෙන්ම කියවෙන්නේ මේක program language එකක් කියන එක. නැත්නම් වැඩසටහන් භාෂාවක් නැත්නම් software හදන මෙවලමක් කියන එක. හරිනේ පුතේ? තුන්වෙනි කරුණ කියනවා චූටි දුවේ පුතේ සරල පරිගණක වැඩසටහන් නිර්මාණය කළ හැකි මෘදුකාංගයක් කියලා මේ උඩ කරුණු දෙකම සරල කරලා මම ඔබට දීලා තියෙනවා. මේ උඩ කරුණු දෙකෙන්ම කියන්නේ ඊටාම සරල ආකාරයෙන්. ඒ කියන්නේ ඊටාම පහසුවෙන් පරිගණක වැඩසටහන් හදන්න උදව් වෙන මෘදුකාංගයක් කියලා. දැන් මගේ චූටි දුවල පුතාලා ස්පාසුවක් නැතුව බලන් ඇති කොහොමද අපි මේකෙන් software හදන්නේ දැන් සර් කියලා දෙයි. අපි එතකොට software පුංචි ඒවා හදමු අපේ පරිගණකේ ධාවනය කරන්න පුළුවන්. ඔව් මම කියලා දෙන්න. හරි. හතරවෙනි කරුණ. අපි මේ කරුණු තුනම කතා කරා හතරවෙනි එක පුතේ. කේත යතුරු ලියනය කිරීම වෙනුවට කේත කාණ්ඩ භාවිත කරයි. ඔව් මම අර කලින් කිව්වාගේ පුතේ කේත මම අර කිව්ව වාක්‍ය වගේ කියලා. ඔව් sentences වගේ කියලා. හා රයිට්. ඒ වගේ කේත නැත්නම් වාක්‍ය ටයිප් කිරීම යතුරු ලියනය කිරීමක් මෙතන නැහැ. මේ පුංචි දරුවන්ට ඒක අමාරුයි. හොඳේ පුතේ. එහෙම වෙනුවට මෙන්න පුතේ code blocks පාවිච්චි කරනවා. කේත කාණ්ඩ blocks මේ වචන ඉස්සරහට අපිට හම්බ වෙනවා අපිට ඕන වෙනවා. code blocks තමයි පාවිච්චි කරන්නේ. කේත code blocks වගේ හදලා තියෙන blocks අරන් ගිහලා තමයි පාවිච්චි කරන්නේ. හරියට අපේ චූටි දුවල පුතාලා පුංචි කාලේ building blocks පාවිච්චි කරලා සෙල්ලම් කරා වගේ. නේද? building blocks එකට සවි කරලා අපි ගොඩ නැගිලිනේ අපි පොඩි මාලිගා ඒ වගේ දේවල් හැදුවනේ. වාහන හැදුවා. හරි. ආන් ඒ වගේ මෙතන blocks තියෙනවා. ගැලපෙන පාට blocks එකතු කරලා තමයි මේ වැඩේ කරන්න තියෙන්නේ. බලමු. ළමුන්ට ඉතා පහසුවෙන් වැඩසටහන් කේතකරණය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න හොඳ මෙවලමක්. මම දැන් ඉස්සෙල්ලා පටන් ගන්නකොට මද පාඩම කිව්වේ. ඉහළ මට්ටමේ මෘදුකාංග හදන්න දැන් ඉඳලා හොඳ අවබෝධයක් ගන්න හොඳ අවස්ථාවක් හොඳ ටූල් එකක්. එසේම ඩිජිටල් කතා ක්‍රීඩා සහ සජීවීකරණ නිර්මාණය කිරීමට ඉඩ සලසයි. මේ මොනවද මේ බලන්න පුතේ ඩිජිටල් ස්ටෝරීස් සාමාන්‍ය ගේම්ස් තියෙනවා. ඇනිමේෂන්ස් තියෙනවා. අන්න ඒව පවා මේකෙන් හදන්න පුළුවන්ලු. කොහොමද? ඇනිමේෂන්ස් පුංචි කාටුන් වගේ හදන්න පුළුවන්. මෙන්න මෙයා ඉන්නවා ඒක ඇතුලේ. මේ වගේ කට්ටිය ඉන්නවා. මේ වගේ රූප අරගෙන මෙයාලා චලනය කරන්න පුළුවන්. එහෙම මේ විද්‍යාවන්න.
කාටුන් වගේ ඕ හරිනේ පුතේ දැන් වැඩ තේරෙන්න ඕනේ දැන් මගේ චුටි දුවල පුතාලට මේ පොඩ්ඩෝ දැන් දන්නවා මොකද්ද මේ කරන්න යන්නේ කියලා හැබැයි මේ ඩිජිටල් ස්ටෝරීස් ගේම්ස් සහ මේ ඇනිමේෂන්ස් හදන එක නම් මේ චුටි දුවල පුතාලගෙන් පොඩ්ඩක් ඔබට යනවා මොකද්ද ඔබට යනවා කියන්නේ තව කාලයක් යනවා දුවල පුතාලට තෙන්ට එන්න හිමින් මේක දැඩි උනන්දුවෙන් ප්‍රැක්ටිස් කරන අයට ඉක්මනට අල්ල ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අවුරුදු 15 16 17 අයියලා කරනම් පහසුවෙන් ඒ වගේ දේවල් නිර්මාණය කරනවා හැබැයි මගේ 4 ශ්‍රේණි දරුවන්ටත් මේක ඉක්මනට කරන්න පුළුවන් බලමු මම හොඳ දැනුමක් මේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ ගැන කියලා දෙන්න සූදානමින් ඉන්නවා මගේ චුටි දුවල පුතාලට ඊළඟට දුවේ පුතේ තව කරුණක් තියෙනවා මේ ස්ක්‍රැච් කියන පුතේ මෘදුකාංගය නිර්මාණය කරලා අලුත් කරමින් පවත්වගෙන යන්නේ ලාභ නොලබන සංවිධානයක්. එම ආයතනය සාමාන්‍ය software විකුණලා ලාභ ගන්න එහෙම සමාගමක් නෙමෙයි. මෙයාලා මේ scratch කියන software එක free දෙන්නේ. ඔව් එයාලා හදලා software එක free දෙනවා. software හදනවා කියන්නේ ලොකු දැනුමක් තියන අය. හොඳට ඉගෙනගෙන ලොකු දැනුමක් හදාගත්ත අය. නමුත් ඔවුන්ගේ දැනුම හදලා software එකක් විදිහට අපට දෙන්නේ free. මෙන්න පුතේ Scratch Foundation කියලා අපිට කියනවා. මොකද Scratch Foundation. මේ Scratch Foundation එකෙන් තමයි මේ Scratch කියන software එක නිර්මාණය කළා අපට නොමිලේ දෙන්නේ. මේක නොමිලේ ගන්න තියෙන්නේ කොහෙන්ද? මේ බලන්න පුතේ පහලින් තියෙන link එක www.scratch.mit.edu කියන වෙබ්සයිට් එකට ගියාම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අධ්‍යාපනික වෙබ් අඩවි වල නාමය අවසන් වෙන්නේ කෙලවරට edu දාලා. education කියන වචනේ abbreviation එකක් විදිහට පාවිච්චි කරලා කොටසක් විදිහට. හරිද ඔය පුතේ එහෙනම් මගේ 7 ශ්‍රේණියේ චූටි දුවල පුතාලට මම කියලා දුන්නා. මම කියලා දෙන උත්සාහ කරා ඇත්තටම scratch කියන ක්‍රමලේඛන මෘදුකාංගය නැත්තම් ඒ software එක කොයි වගේ එකක්ද කියලා. මේ තියෙන්නේ දුවේ පුතේ ඒ software එකේ වෙළඳ ලකුණ. මේ ඉන්න කෙනත් ඒක ඇතුළේදී හම්බ වෙනවා. අපි මෙයාට නමක් කියනවා ස්ප්‍රයිට් කියලා. කවුද පුතේ? මේනේ ස්ප්‍රයිට් කෙනෙක්. මේ වගේ ස්ප්‍රයිට්ලා ගොඩක් ඉන්නවා. හරිද? හරි. අපි යමු පුතේ ඊළඟ කොටසට. මේ තියෙන්නේ පුතේ අපි ඒ ස්ක්‍රැච් කියන software එක open කරාම අපට පේන්න තියෙන සම්පූර්ණ අතුරු මුහුණත. පේනු නේද? මෙන්න එන්න ස්ප්‍රයිට් මැදින්ම මම අර කිව්වේ buttons තියෙනවා icons තියෙනවා. හරි පහසුවෙන් මේක වැඩ කරන්න හොඳ දෘශ්‍ය මෙන්න පුතේ මෙතන අපි කිව්වා දෘශ්‍ය වැඩසටහන් හදන්න මේවලමක් සරල දෘශ්‍ය අතුරු මුහුණතක් තියෙනවා. සරල දෘශ්‍ය අතුරු මුහුණතක් තියෙන්නේ. මේ තියෙන්නේ. පුතේ මම මේ වැඩේට ගත්තේ scratch කියන මෘදුකාංගයේ 2.0 කියන version එක. දැන් කාලෙන් කාලට මේ ඉස්සරහට එනවා එක එක version. අපේ අච්චු පොතේ තියෙන්නේ 2.0 version එකෙන් තමයි මේක කියලා දෙන්න කියලා. අන්න ඒ නිසා තමයි මම මේ version එක මේ සංස්කරණය පාවිච්චි කරන්නේ. පස්සේ මේ සංස්කරණයට වඩා වැඩි දේවල් එනවා. හරිද පුතේ? පහසුකම් චුට්ටක් වැඩි කරලා. දැන් එහෙම කොමාලිතයි මේක ඉගෙන ගත්තට පස්සේ කාලේ කෙනෙක් කොහොමද අඳුරගන්නේ? අපෝ ඒව වලට තනියෙන් අල්ල ගන්න පුළුවන්. මේ බේසික් ටික මම හොඳට කියලා දුන්නම මේ software එකේ පස්සේ කාලේ එන ඊළඟ සංස්කරණයන් ටික මේ දරුවන්ට තනියෙන් අල්ල ගන්න පුළුවන්. හරි නේද? හොඳයි දුවේ පුතේ අපි යමු මෙන්න මේ Scratch 2.0 කියන software එකේ දෘශ්‍ය සංවර්ධන පරිසරය සහිත අතුරු මුහුණත හඳුන්වා දීම. මේ දෘශ්‍ය සංවර්ධන පරිසරය visual development environment කියලා අපි කියන පුතේ අන්න ඒකේ ඉන්ටර්ෆේස් එක කියලා දෙන්නයි මං යන්නේ. අපි එකිනෙක ආරම්භ බලමු. මේක නම් කරලා තියෙනවා චූටි දුවල පුතාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන රූප සටහන්ම තමයි මම මෙතෙන්ට පාවිච්චි කරේ. ඔබට ඔබේ ටෙක්ස්ට් බුක් එකත් එක්ක මේ පාඩම පහසුවෙන් කරගෙන යන්න උපකාරයක් විදියට. අපි බලමු පුතේ මේ කරුණු ටික එකිනෙක සාකච්ඡා කරලා. එතකොට දුවේ පුතේ මෙතන අපිට තියෙනවා බලන්න උඩින්ම මෙනු බා කියලා එකක්. මේ කහ පාට කොටුවක තියෙනවා මෙනු බා එකක්. මෙතන මෙනුස් ටිකක් තියෙනවා පුතේ. බලන්න මෙන්න මේ කොටස මේ කහ පාටින් ලකුණු කරලා තියෙන්නේ ඒ කොටස තමයි. මෙතන තියෙනවා පුතේ files, edit,
tips about කියලා menus 4ක්. file කියලා menu එකක් තියෙනවා, edit කියලා menu එකක් තියෙනවා, tips තියෙනවා, about තියෙනවා. දල වශයෙන් දුල පුතාලට තේරෙනවා. ඔයාලා දන්නවා දැන් සාමාන්‍ය menus කියන්නේ මොනවද කියලා. මේ file menu එක පහළට මෙතන click කරාම පහළට drop down වෙනවා පුතේ. edit menu එකත් එහෙමයි. තව අමතර tools තියෙනවා මේක ඇතුලේ. මේ tools පාවිච්චි කරලා අපට මේ scratch මෘදුකාංගයේ වැඩ කරනකොට අවශ්‍ය පහසුකම් ගන්න පුළුවන්. පැහැදිලි නේ පුතේ? හරි. එතකොට මෙන්න menu bar එක අපි මේ ගැන තවදුරටත් කතා කරමු. මම ඔබට practical මේක කියලා දෙනවා. අන්න ඒලා ටිකක් ගැඹුරින් කතා කරමු. ඊට පස්සේ අපි මේ රතු පාට කොටුවෙන් මේ label එකෙන් පෙන්නන්නේ මෙන්න පුතේ stage එක. මේ රතු පාට ලොකු කොටුව තියෙන මෙන්න මේ රතු පාට label එකෙන් පෙන්නන stage එක තමයි මේක. මේ stage එක පාවිච්චි වෙන්නේ අපි මේ scratch මෘදුකාංගේ පාවිච්චි කරලා මේ වගේ sprites ලා use කරලා හදන program එකේ මේ sprites ලා හසුරවන්න. මේ එක්කෙනෙක් ඉන්නේ අපිට මේ sprites ඕන තැනකට ගිහින් mouse එක පාවිච්චි කරලා drag කරගෙන ඕන තැනක තියන්න පුළුවන්. තියලා මෙයාලා එහෙට මෙහෙට move වෙන ලස්සන animations හදන්න පුළුවන්. පුංචි පුංචි programs හදන්න පුළුවන් දුවේ පුතේ. එතකොට අන්නේ විදිහේ sprites ලා හසුරවන තැන තමයි මේ stage කියලා කියන්නේ. ඒක දල වශයෙන් මත තියාගත්ත මැති දැනට. අපි මේක ගැන ආයි කතා කරනවා වෙනම කොටස් වෙනම අරගෙන. ඊට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙහෙට ගියාම පුතේ නිල් පාට label එකක් තියෙනවා cursor tools කියලා. අපේ mouse point එකත් එක්ක පාවිච්චි වෙන cursors තියෙනවා. ඒතර mouse point එක මේ එකින් එක cursor එක තේරුවම එකිනෙකට වෙනස් කාර්යයන් පහක් තමයි කරන්නේ. පැහැදිලිද පුතේ? හොඳයි. ඊට පස්සේ දෙන කොළ පාට කොටසක්. මේ බලන්න ලොකු box එකක් තියෙනවා. මේ කොළ පාට box එකට දාලා label එක පහලින් තියෙනවා block palette කියලා. ඔව් දුවේ පුතේ මේ තියෙන්නේ blocks. මේවට අපි දුවේ පුතේ coding blocks කියලාත් කියනවා. ඒ කියන්නේ මේ කේත වශයෙන් තිබෙන නැත්තම් කේත අන්තර්ගත blocks. මෙයාලා තමයි අපිට උදව් වෙන්නේ මේ sprites ලත් එක වැඩ කරන්න. වැඩ කරන්න කිව්වොත් මෙහෙමයි. මේ sprites ලා එහෙම move කරන්න, චලනය කරන්න, එයාලව කරකවන්න, එයාලට කරන්න ඕන වැඩ ටික, එයාලගෙන් වෙන්න ඕන දේවල්. ඉස්සරහට ගමන් කරන්න, hop කරන්න, මේ පැන යන්න, මේ වගේ ගොඩක් දේවල් sprites ලගෙන් කරන වෙනස්කම්, චර්යාවන් සහ තව ගොඩාක් දේවල් මේ program එක සම්පූර්ණයෙන්ම හදන්න මෙන්න මේ blocks තමයි පාවිච්චි කරන්නේ. මම ඔබට කිව්ව හැට building blocks අරගෙන සෙල්ලම් කරනවා වගේ මෙතනත් code blocks තියෙනවා. ඒව පාවිච්චි කරලා තමයි අපි අපේ programs develop කරන්නේ, සංවර්ධනය කරන්නේ, හදන්නේ. හරිනේ පුතේ? එතෙන්දි මට තව කාරණයක් කියන්න තියෙනවා. බලන්න පුතේ මේ කොළ පාට සම්පූර්ණ කොටුව ඇතුලේ ඉහළින් තියෙනවා තව වචන ටිකක්. scripts, costumes, sounds කියලා tabs 3ක් තියෙනවා. දැන් මෙතන මේ tabs ඔක්කොම open කරන්න බෑ, මේක image එකක් නේ පුතේ. scripts කියන tab එක ඇතුලේ තියෙනවා motion, looks, sound, pen, data, events, control, sensing, operators, more blocks කියලා බලන්න පුතේ එකිනෙකට වෙනස් colors තියෙනවා. එකිනෙකට වෙනස් වර්ණ තියෙනවා. දැන් select කරලා තියෙන්නේ motion කියන එක. එක blue color. මේ බලන්න motion blocks ටික නිල් පාටයි. දැන් දුවල පුතාලට හොඳ අදහසක් එනවා. ඔව් colors අනුව තමයි මේ blocks වර්ග කරලා තියෙන්නේ. ඔබට අඳුර ගන්න පහසුයි. දැන් මේ blocks අරගෙන වැඩ කරද්දි පුතේ මේ blocks වල color එකෙන් එහි වර්ගය අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ මොන හරි චලිතයක් දෙනවා නම් මෙයාට ඉස්සරහට ගමන් කරන්න මෙයා පනින්න මොකක් හරි චලිතයක් දුන්නොත් එම චලිතය මෙයාට ලබා දීමේ විධානය තියෙන්නේ මේ නිල් පාට code blocks ඇතුලේ. උදාහරණයක් විදිහට මේ පළවෙනි එක කෙනා මේ move 10 steps මෙන්න මෙයා. මේ move 10 steps කියන code block එක මෙයාට ලබා දුන්නම මෙයා පියවර 10ක් එහාට move වෙනවා. steps 10ක් ඉස්සරහට move වෙනවා. ඒ කියන්නේ මේ කකුල් මෙහෙම වැඩ කරන්නේ නැහැ. මේක රූපයක් පුතේ හොඳේ. එයා මේ scratch මෘදුකාංගයට අනුව මේ stage එකේ පියවර 10ක දුරක් අපි හිතමු මෙන්න මේ වගේ ප්‍රමාණයක් කියලා. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඇවිල්ලා නතර වෙනවා.
පැහැදිලිද පුතේ? හරි. ඒ වගේම චූටි දුවේ පුතේ මේ looks කියන එක සිලෙක්ට් කරොත් දම් පාට purple color blocks set එකක් දකින්න පුළුවන් මේ කොටසේ. හරිද? ඔබ sounds සිලෙක්ට් කරොත් light purple blocks ටිකක් මෙතන දකින්න පුළුවන්. ලාදම් පාට. දැන් තේරුණාද පුතේ? මෙතන තිබෙන කලර්ස් වලට අනුව blocks ගොඩක් තියෙනවා. එකිනෙක වෙනස් sounds පාවිච්චි කරන්න පුළුවන්. sounds පාවිච්චි කරන තැන් වලට අදාළ codes ටික තියෙන්නේ මෙන්න මේ ටිකේ. අපි බලමු මේවා ප්‍රැක්ටිකල් කරන වෙලාවට. හොඳයි පුතේ? හරි. දැන් දුවල පුතාලා දන්නවා මේ code palette එක. මේ palette එක ඇතුළේ තියෙන codes කොහොමද නැත්තම් blocks coding blocks ටික කොහොමද පාවිච්චි කරන්න කියලා. sound එකක් දාන්න ඕන නම් මේ sound කියන මේ කුඩ ක්ලික් කරාම මෙතන පහළට එනවා light purple color coding blocks ටික. මේ blocks ටික අයින් වෙලා ඒ ටික එනවා. පැහැදිලි? එතනින් එකක් තෝරගන්න පුළුවන්. එහෙනම් චූටි දුවේ පුතේ මෙන්න අපි block palette එකත් අඳුරගත්ත නැත්නම් coding blocks තියෙන palette එකත් අඳුරගත්තා. ඊට පස්සේ කහපාට area එකක් තියෙනවා බලන්න දුවේ පුතේ. මේ මොකද්ද මේකට කියන්නේ? sprite list. මේ ඉන්නේ එකම එක sprite කෙනෙක් මෙතන ඉන්නවා. හරිද? එතකොට තවත් අපි sprites ලා ගත්තොත් ඒ කියන්නේ පුතේ මේ sprite ගෙම copy එකක් ගන්නත් පුළුවන්. අපිට පුළුවන් මේකේ තියෙනවා libraries කියලා. සාමාන්‍ය software වල චුටි දුවේ පුතේ තියෙනවා libraries. ඔබ සාමාන්‍යයෙන් දන්න පුතේ මේ පුස්තකාලයකනේ. හැම software එකකම පුතේ library එකක් තියෙනවා. බලමු. මේ සාමාන්‍ය පුස්තකාලය මොකද කරන්නේ? අපිට දැනුම ලබා ගන්න අවශ්‍ය පොත්පත් තියෙනවා අපිට නිදහසේ කියවන්න. එතකොට මේ software එකේ library එකෙන් මොකද කරන්නේ? මේ software එක පාවිච්චි කරලා වැඩ කරද්දී අවශ්‍ය වන අමතර tools පහසුකම් විශේෂාංග මේ library එක තුල තියෙනවා. එහෙනම් library එක open කරලා ඔබට අලුත් පහසුකම් ගන්න පුළුවන්. හරිනේ පුතේ? හරි. එතකොට ඒ ආකාරයට library එක කරා ගිහිල්ලා හෝ මේක copy කරලා අලුතෙන් sprites ලා මේකට මෙහෙම add කරගන්න පුළුවන්. පැහැදිලිද පුතේ? ඊට පස්සේ යාලත් එක තමයි මේ stage එකේ වැඩ කරන්නේ. තේරුණාද? මෙතෙන්ට add කරගන්න කටි මෙතෙන්ට ගන්නවා stage එකට. තේරුණාද? හරි. එහෙනම් දුවේ පුතේ මෙන්න මම sprite list එකත් කතා කරා. මේ තියෙන්නේ පුතේ script area එක. script area එක කියන්නේ මෙහෙම හිතන්න පුතේ. මෙතන ඉන්න මේ sprite move කරන්න එයා hop පනින්න නේද? මොකක් හරි ශබ්දයක් පිට කරන්න මොකක් හරි යාට යමක් කෝඩින් ටිකක් දෙන්න ඕනවා. මේ ටික කරන්න. වයිසල මේක කරන්න, වයිසල මේක කරන්න, වයිසල මේක කරන්න කියලා පේලින් පේලට අපි වාක්‍ය ටික දෙන්න ඕන. අන්න ඒ වගේ පුතේ මේ ස්ප්‍රයිට් මූව් කරන්න අවශ්‍ය මෙන්න මේ තියෙන කෝඩ් බ්ලොක්ස් ටික නැත්නම් මේ බ්ලොක්ස් ටික මෙන්න මේ ඒරියා එකට දාලා පිළිවෙලට හදන්න ඕන. අපි කැමති පිළිවෙලකට. එහෙම හැදුවම අපට පුළුවන් මෙයාව කිසියම් නිශ්චිත පිළිවෙලකට ආකාරයකට චලනය වෙනව දකින්න. ශබ්ද නිකුත් කරන දකින්න. තේරුණා නේද පුතේ? හරි. ඒ කුමන හෝ ආකාරයකට යන්න අපට උදව් වෙනවා පුතේ මොකද මෙන්න මේ ස්ක්‍රිප්ට් ඒරියා කියන එක. තේරුණාද පුතේ? මෙතෙන්ට ස්ප්‍රයිට්ස් දාලා මේ තියෙන කෝඩ් බ්ලොක්ස් වලින් කොටසක් මෙන්න මේ ස්ක්‍රිප්ට් ඒරියා එකට අරගෙන ඔබට පුළුවන් මෙයාලව පාලනය කරන්න. තේරුණාද? හරිනේ පුතේ? right. දැන් මම මේ චූටි දුල පුතාලට Scratch 2.0 කියන Scratch software එකේ interface එක ඔබට විවෘත කරලා පෙන්නවා මේක කොයි වගේද කියලා. පැහැදිලි නේද? හරි. දැන් අපි යන්නේ පුතේ මේ සමස්ත අතුරු මුහුණතේ ඔබ මෙන්න මේව නම් දන්නවා මේ close කියන එක restore හෝ maximize කියන එක මේ minimize එක. මේ හැරෙන්න අලුත් ඒ ඔබට අලුත් මේ පෙනුම ගොඩක් අලුත් වෙන්න පුළුවන්. එහි තියෙන දත්ත ටික අලුත් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට මේවා එකින් එක ඉස්සරහට කතා කරනවා. දැනට පුතේ මේ හඳුන්වා දුන්නේ මූලිකව ආරම්භ වෙන ඉන්ටර්ෆේස් එක මේ Scratch 2. කියන version එකට දාලා software එකේ. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි බලමු මේ පොදුවේ කතා කරපු මේ සම්පූර්ණ
අතුරු මුහුණතේ මං කොටස් නෙවෙනම කිව්වේ. මේ කොටස් එක එක වෙන වෙනම අරගෙන බලමු කතා කරලා ටිකක් ගැඹුරෙන්. මෙන්න අපි ගන්න ඊළඟ කොටස. කර්සර් ටූල්ස් ගැන කතා කරන්න යන්නේ. කොහෙද මේව තියෙන්නේ? මෙන්න මේ නිල් පාට ලේබල් එකෙන් පෙන්නන කර්සර් ටූල්ස් ගැන කතා කරන්නේ මෙන්න මේ ටිකයි කතා කරන්නේ පුතේ. හරි නේද? මම ඔබට නිල් පාටෙන් ඇඳලා පෙන්වන්නම්. මෙන්න මේ ටික තමයි කතා කරන්නේ දැන්. වෙනම අරගෙන. කර්සර් ටූල්ස් මෙතන තියෙනවා 5ක්. හෙල්ප් එකත් එක්ක බලමු. මේ තියෙන්නේ පුතේ කර්සර් ටූල්ස්. ස්ප්‍රයිට්ස් සහ බ්ලොක්ස් පාලන මෙවලම් වලට යම් වෙනස්කම් කරන්න ඕන නාම තමයි පුතේ මේ කර්සර් ටූල්ස් ප්‍රධාන 4 අපට උදව් වෙනවා. ස්ප්‍රයිට්ස්ලා කිව්වේ මෙතෙන්ට ගන්න අය. මේ තියෙන්නේ බ්ලොක්ස්. මේ තියෙන්නේ බ්ලොක්ස්. මේවට අපි කෝඩින් බ්ලොක්ස් කියලා ඕනනම් කියන්න පුළුවන්. මේ බ්ලොක්ස් සහ මේ ස්ප්‍රයිට්ස්ලා පාවිච්චි කරන්න ගියාම අපිට මේ කර්සර් ටූල්ස් ඕන වෙනවා. ඒකයි මේ කියන්නේ. පැහැදිලි නේ පුතේ? පළවෙනි එක්කෙනා තමයි ඩුප්ලිකේට් බ්ලොක්. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතෙන්ට ස්ප්‍රයිට් කෙනෙක් ගත්තට පස්සේ මෙයාගේ කොපි එකක් ඩුප්ලිකේට් එකක් ඕන වුණොත් මෙයාගේ තවත් අනුරුවක් ඕන වුණොත් මෙන්න මේ කර්සර් එක සිලෙක්ට් කරලා මෙයා උඩ ක්ලික් කරලා අපිට පුළුවන් පුතේ ඩුප්ලිකේට් එකක් ගන්න. ඩුප්ලිකේට් බ්ලොක්. ඒ වගේම ස්ප්‍රයිට් කෙනෙක් විතරක් නෙවෙයි පුතේ මේ බ්ලොක් එකක් වුණත් අපිට ඩුප්ලිකේට් කරන්න පුළුවන්. හරි නේද? ඕකේ. ඊළඟට delete block. මේ කතුරක තියෙන අයිකන් එක බලන්න කතුරක හැඩයේ අයිකන් එකක් තියෙනවා. එයාගෙන් පුළුවන් පුතේ අපිට මේ ගන්න කෝඩ්ස් මේ පැත්තේ අපි ප්‍රෝග්‍රෑම් එක හදන්න මේ පැත්තට ගන්න කෝඩ්ස් මෙන්න මේ බ්ලොක්ස් එකිනෙක මකන්න පුළුවන්. මේ ගන්න ස්ප්‍රයිට්ස්ලා එකිනෙක මකන්න පුළුවන්. හරි නේද? ඊට අමතරව පුතේ තව එක්කෙනෙක් ඉන්නවා grow sprite. අර ගන්න ස්ප්‍රයිට් ඉන්නේ. ඒ ස්ප්‍රයිට්ගේ සයිස් එක නිශ්චිතයි. අපිට පුළුවන් යා ටිකක් ලොකු කරන්න, grow කරන්න. සයිස් එක වැඩි කරන්න. ඒ වගේම සයිස් එක අඩු කරන්නත් පුළුවන්. බලන්න පුතේ grow sprite කියන මේ tool එකෙන් sprite ගේ සයිස් එක වැඩි කරන්න පුළුවන්. shrink කරනවා, හකුලනවා. shrink sprite එකෙන් පුළුවන් එයාව පොඩි කරන්න තව. සයිස් එක අඩු කරන්න, වැඩි කරන්න මේ කර්සර් ටූල්ස් දෙකෙන් පුළුවන් ස්ප්‍රයිට්ස් ලගේ. එහෙනම් මම අපේ චූටි දුවල පුතාට කර්සර් ටූල්ස් 4 කියලා දුන්නා. එහා පැත්තෙන් තියෙන මේ ක්වෙස්චන් මාක් එකක් තියෙන පුතේ. මේ ක්වෙස්චන් මාක් එකෙන් අපිට පුළුවන් හෙල්ප් මෙනු එක ගන්න. මොකද්ද මේ හෙල්ප් මෙනු එක? මේ software එකත් එක්ක වැඩ කරන්නේ කොහොමද කියලා විස්තර මේ software එක ඇතුළේම දාලා තියෙනවා. ඔව් ඔබට පුළුවන් දුවේ පුතේ තනියෙන් ඒව කියවලා බලලා යම් අදහසක් හොඳ අදහසක් ගන්න. වෙනත් software වලට වඩා මේ scratch කියන software එකේ මෘදුකාංගයේ පුතේ help menu එකට ගියාම රූප සටහන් සහිතව හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. ඔබ උත්සාහ කරලා බලන්න. හරි. එහෙනම් දුවල පුතාලා අපි කතා කරා cursor tools මොනවද කියලා ඉගෙන ගත්තා. ඉස්සරහට ගියාම අපිට හම්බ වෙනවා මෙන්න පුතේ stage එක. මේ stage එක කොහෙද තිබ්බේ බලමු. මේ තියෙන්නේ පුතේ රතු පාටින් ස්ටේජ් එක. මෙන්න මේ ස්ටේජ් එකේ මොකද වෙන්නේ? මෙයා ගැන වෙනම කතා කරමු දැන්. මේ තියෙන්නේ පුතේ ස්ටේජ් එක. මේ ස්ටේජ් එකට කියනවා ස්ප්‍රයිට් ගමන් කරන හා සටහන් අඳින වේදිකාව. මේ වේදිකාව තුල තමයි පුතේ ස්ප්‍රයිට් කෙනෙක් අරගෙන නැත්නම් ස්ප්‍රයිට්ස්ලා කීප දෙනෙක් අරගෙන එහෙ මෙහෙ ගමන් කරවන්නේ, ජම්ප් කරවන්නේ, විවිධ දේවල් කරවන්නේ. තව එක එක රූප සටහන් අඳින්න පුළුවන්. මේක තමයි ස්ටේජ් එක, වේදිකාව. හරිද පුතේ? එකිනෙක බලමු මේකේ තියෙන ලක්ෂණ මොනවද කියලා. මේ කෙළවරේ තියෙනවා පුතේ මෙන්න මේ ලකුණ. මේ බලන්න. මෙන්න මෙයා. මේක වේදිකා විශාලන මෙවලම කියලා තියෙනවා. හරියට හරි මේ ස්ටේජ් එක මේ වේදිකාව ටිකක් ලොකු කරන්න මේ බටන් එකෙන් පුළුවන්. මෙයා ක්ලික් කරාම ලොකු වෙනවා. හරිද පුතේ? right. ඒ වගේම අපි පුතේ ස්ප්‍රයිට් කෙනෙක් අරගෙන එයාට මොකක් හරි අපි දුන්න කියමු ඇනිමේෂන් එකක් නැත්නම් මෝෂන් එකක් චලනයක් මොකක් හරි දීලා මේ දීපු වෙනස්කම් අපි හදපු ප්‍රෝග්‍රෑම් එක
රන් කරලා බලන්න. ස්ප්‍රයිට්ස්ලා අරගෙන එයාලා රන් කරලා බලන්න මෙන්න මේ කොළ පාට ෆ්ලැග් එක පාවිච්චි කරනවා. ග්‍රීන් කලර් ෆ්ලැග් එකක් තියෙන චුටි දුවේ පුතේ කොඩියක් තියෙනවා. මේ කොළ පාට කොඩිය මත ක්ලික් කරාම මෙයා දහවන වෙනවා. තේරුණා නේද? එයා දහවන වෙවි ඉන්න අතරේ නවත්තන්න ඕන නම් රතු පාට මෙන්න මේ හැඩති බටන් එක මේ අයිකන් එක ක්ලික් කරන්න ඕන. තේරුණාද? එතකොට මේ අයිකන් දෙක තියෙන්නේ මොකටද? කොළ පාට එක programs run කරන්න, රතු පාට එක programs නවත්තන්න. පැහැදිලිද? හොඳයි. ඊළඟ එක තමයි දුවේ පුතේ XY ඛණ්ඩාංක. මේ ස්ප්‍රයිට්ස් විතරයිනේ දැන් අරන් තියෙන්නේ මේ ස්ටේජ් එකට. එතකොට මේ බලන්න XY ඛණ්ඩාංක තලයක් තියෙනවා පුතේ. මේ හරිය මැද තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ. එහෙනම් මෙයා ඉන්න තැන. ඔයාලා බලන්න පුතේ ස්ප්‍රයිට් එක ක්ලික් කරලා ඇදගෙන ගිහලා පැත්තකින් තියන්න. ඒ පැත්තකින් තිබ්බම මේ XY ඛණ්ඩාංක තලය එයා සටහන් වෙන තැනක් තියෙනවා. මේ තියෙන්නේ පුතේ x අක්ෂයෙන් 240ක් y අක්ෂයෙන් 16ක් විදිහට තමයි මේ ඛණ්ඩාංක තලය පිහිටන්නේ. ඒකෙන් අපට වෙන උදව්ව ඉතා සියුම් ලෙස අපට පුළුවන් ස්ප්‍රයිට්ස්ලා ගමන් කරවීම, කියන්නේ යාලගේ චලනයන්, මෝෂන්, ඊට පස්සේ යාලගේ වෙනත් හැසිරීම් සහ තවත් ස්ප්‍රයිට්ස්ලත් එක මෙයාලා කොහොමද වැඩ කරන්නේ කියලා මේ ඔක්කොම ඉතා සියුම් ලෙස මෙන්න මේ ඛණ්ඩාංක තලය හරහා අපට හසුරවන්න පුළුවන්. ස්ථානගත කරන්න පුළුවන්. මොකද පුතේ? ස්ථානගත කරන්න පුළුවන්. මේක හොඳට තේරුම් ගන්න. හරි. එහෙනම් චුටි දුවේ පුතේ බලන්න. මෙතන ඔබ ඉගෙන ගත්ත ස්ටේජ් එක ගැන මූලික අපියරන්ස් එක, මූලික පෙනුම කොහොමද කියලා ඔබ තේරුම් ගත්තා. අපි යමු ඊළඟ කොටසක් ඉගෙන ගන්න. මේ තියෙන ස්ප්‍රයිට් ලිස්ට් කියන එක. අපි බලමු අර ඉන්ටර්ෆේස් එක මේක කොතනද තියෙන්නේ. මේ කහ පාට කොටස තමයි මේ ස්ප්‍රයිට් ලිස්ට් එක තියෙන්නේ. දැන් බලමු ටිකක් එයා වෙනම විශාලනය කරලා. මේ තියෙන්නේ පුතේ ඔබේ පොතේ තියෙන රූප සටහනම තමයි මම ගත්තේ පුතේ. ස්ප්‍රයිට් ලිස්ට් එක කියන්නේ ස්ප්‍රයිට් සහ පසුතලය වෙනස් කිරීම. ඔය වෙනස් කරන කියන්නේ මෙහෙමයි චොඩි දුවේ පුතේ. දැන් ස්ප්‍රයිට්ස්ලා එක්කෙනායිනේ මෙතන දීලා තියෙන්නේ. එක්කෙනාගෙන් ගොඩක් දේවල් කරන්න බැහැනේ දුවේ පුතේ. එහෙනම් ඔයාලා දන්නවා තව ස්ප්‍රයිට්ස් අපිට ඕනනේ. එතකොට මේ රූපෙමද? අපෝ නෑ. තව ස්ප්‍රයිට්ස් ගොඩාක් ඉන්නවා. දැන් ස්ප්‍රයිට්ස්ලා කිව්වම හිතන්න එපා මේ සත්තු වගේ එහෙම කියලා. එක එක ලස්සන සත්තු විතරක් නෙවෙයි. එක එක මිනිස්සු ඉන්නවා. ගුවන් යාන තියෙනවා නේද? බෝල තියෙනවා. අපිගේ ස්පෝර්ට්ස් අයිටම්ස්, ක්‍රීඩා භාණ්ඩ, මේක ගොඩාක් මේ ඔක්කොටම ස්ප්‍රයිට්ස් කියලා කියන්නේ. හරිද? හරි. මේ වගේ ස්ප්‍රයිට්ස්ලා අපි ගත්තම අපේ ප්‍රෝග්‍රෑම් එක තුළට මේක මෙතන තමයි ලිස්ට් වෙන්නේ යාලා. මෙහෙම ලිස්ට් වෙනවා. අපිට ගොඩාක් ආවොත් ස්ක්‍රෝල් කරලා අපිට බලන්න පුළුවන්. එහෙනම් මේ thumbnail ආකාරයට තමයි පේන්නේ. මොකද මේ thumbnail කියන්නේ පුතේ? අපට පුළුවන් කම්පියුටර් එක ඇතුලේ අපේ folders, files thumbnails ආකාරයට තියන්නත් පුළුවන්, list ආකාරයට තියන්නත් පුළුවන්. list එකේදී ෆයිල් එකේ නම තියෙනවා, විස්තර සමහරට තියෙන ඉස්සරහින්. මෙහෙම list එකක් විදිහට තියෙනවා. thumbnails කියන්නේ ටිකක් ලොකු icon. ලොකු icon එකකින් සමන්විතලා තියෙනවා. පැහැදිලිද පුතේ? හොඳයි. ඒක තමයි thumbnail ආකාරයෙන් view එක දෙනවා. ඊට පස්සේ පුතේ මෙතන තියෙනවා library එකක්. මේ library icon එක. sprite library එක. මේ sprite library කරා ගිහිල්ලා අලුත් ස්ප්‍රයිට්ස්ලා ගන්න පුළුවන්. මං චුට්ටක් කලින් අවස්ථාවක පැහැදිලි කරා. හරිනේ පුතේ? ඊට අමතරව මෙතන තිබෙනවා පුතේ ස්ප්‍රයිට් ගොනු මෙවලමක්. හරිද? ඒ කියන්නේ ස්ප්‍රයිට්ස්ලා එක තියෙන මේ ෆයිල්ස් එයාලව හසුරවන්නේ පුතේ. අපි බලමු ගැඹුරට පස්සේ මේක ප්‍රැක්ටිකලි කරලා ගොඩක් ගැඹුරට පැහැදිලි කරන්න යන්නේ නැහැ මං. ප්‍රැක්ටිකල් සෙෂන් එකේ තමයි මේක හොඳටම කරලා ඔබ තේරුම් ගන්න ඕන. මොකද මේක ප්‍රැක්ටිකල් සොෆ්ට්වෙයාර් එකක් නේ පුතේ. හරි. චුටි දුවේ පුතේ. මෙතන උදව් වෙනවා ස්ප්‍රයිට්ස්ලා හසුරවන්න. ඒ ස්ප්‍රයිට්ස් ගොනු හසුරවන්න උදව් වෙන මෙවලම තමයි ටූල් එක තමයි මේක. අන්තිමට තමයි පුතේ ස්ප්‍රයිට් කැමරා මෙවලම. මෙයාගේ ෂෝක් ලස්සන වැඩ කරන්න පුළුවන්. හරිද? ස්ප්‍රයිට්ස්ලා හැසිරවීමක්, එයාලගේ කැමරා මෙවලමක්, කැමරා ටූල් එකක් බලමු එයාගෙන් මොනවද කරන්න පුළුවන් කියලා මම පැහැදිලි කරන්නම්. ඒක ඇත්තටම ප්‍රැක්ටිකලි අපි කතා කරලා ආවට. හොඳයි. ඊට පස්සේ පුතේ මේ ස්ප්‍රයිට් කැමරා මෙවලම කියලා මෙතෙන්ට මේ ඇවිල්ලා තියෙන පුතේ මේ කැමරා මෙවලම නෙවෙයි. හරිද? මෙතන තියෙන්නේ පුතේ මේ ස්ප්‍රයිට්ස්ලා ඇඳීමක් කරන එකක්. පොතේ යම්කිසි
වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. හරි නේද පුතේ? right. ඊට පස්සේ බලන්න පුතේ මේ තියෙන ස්ප්‍රයිට්ස් වලට අදාළ ටූල්ස් ටික. මෙතන කියවනේ පුතේ ස්ප්‍රයිට්ස් ලයි පසුතලය. ඒ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එක. හරිද පුතේ? බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක එනවා කියලා. එහෙනම් මේ ස්ප්‍රයිට්ස් ගැන කතා කරන්නේ මේ ටූල්ස් ටිකේ. බෑග්ග්‍රවුන්ඩ් එක පසුතලය කතා කරන්නේ මේ පහළ ටූල්ස් ටිකේ. හරිනේ පුතේ? right. මෙන්න මේ ටූල්ස් ටිකම මෙතන ඉන්නවා. කවුද? ස්ප්‍රයිට් ලයිබ්‍රරි එක මේක, බෑග්ග්‍රවුන්ඩ් ලයිබ්‍රරි එක මේක. හරි නේද පුතේ? හරි. ඊට පස්සේ මේ තියෙනවා පසුතල ගොනු මෙවලම ඒ කියන්නේ මේ තියෙනවා ස්ප්‍රයිට් ෆයිල් මේ හැන්ඩල් කරන එක, මේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් ෆයිල් හැන්ඩල් කරන කෙනා. මෙතන ඉන්නේ පුතේ කැමරා මෙවලම මේ තියෙන්නේ පුතේ. මෙතන ස්ප්‍රයිට්ස් ලට එන කැමරා ටූල් එක, මේ තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ්ස් වලට එන කැමරා ටූල් එක. පැහැදිලි නේද? හරි. එහෙනම් දැන් දුල පුතාලට මේ ටික තේරුණා. ඔන්න පුතේ ස්ප්‍රයිට් ලිස්ට් එකක් ඇතුලේ වැඩ කරන මූලික පෙනුම තුල තියෙන පුංචි දේවල් මම කියලා දුන්නා. අපි ප්‍රායෝගිකව වැඩ කළ බලමු මේ ටික. හොඳයි. හරි. යමු ඉස්සරහට. ඉස්සරහට ගියාම අපට හම්බ වෙනවා පුතේ බ්ලොක් පැලට් එක. මේ තියෙන දුවේ පුතේ බ්ලොක් පැලට් එක පහළට තියෙන කොටසයි ඔබේ පොතේ පෙන්වන්නේ මෙන්න මේ කොටස. හරිනේ පුතේ? ඔබේ පොතේ තියෙන කොටස් ටික තමයි මම ගත්තේ. නැත්නම් ওই පොත ඔබට සංකීර්ණ වෙනවා තනියෙන් මේ පොඩ්ඩක් ෆලෝ කරන්න ගියාම. මම සම්පූර්ණ පොතේ තියෙන තීර කොටස් ටික කියලා දීලා ඉවරලා තමයි පුතේ ප්‍රැක්ටිකල් සෙෂන්ස් කිහිපයක් අපි කරලා බලමු. හරි. බ්ලොක්ස් එහෙම නැත්නම් ක්‍රමලේඛ උපදේශ කාණ්ඩ. ක්‍රමලේඛ උපදේශ කාණ්ඩ බ්ලොක්ස් සහ ඒවා ඇතුළත් වන වර්ගීකරණය සහිත ටැබ්ස්. මේ තියෙන පුතේ බ්ලොක්ස් නිකම්ම නැහැ. ඒවා ක්ලාසිෆයි කරලා තියෙන්නේ වර්ග කරලා. ක්ලාසිෆයි කරලා තමයි තියෙන වර්ග කළ වෙනම ටැබ්ස් යටතේ. මොනවද පුතේ මේ ටැබ්ස්? මේ තියෙන ටැබ්ස් බලන්න පුතේ මෙතන කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 8 9 10. ඔව් බ්ලොක්ස් කාණ්ඩ 10ක් තියෙනවා. කියන්නේ වර්ග 10ක් තියෙනවා පුතේ. හොඳට තේරුම් ගන්න. මේ බ්ලොක්ස් 10ක් නෙවෙයි පුතේ. මේ බලන්න මෝෂන් කියන බ්ලොක් ටයිප් එකේ නැත්තම් මේ තියෙන ටැබ් එක යටතේ මේ පහළට මේ කොටසයි තියෙන්නේ ඔබේ රූපයෙන්. හරිද? එහි පහළට ගොඩක් තියෙනවා පුතේ. බ්ලොක්ස් ගොඩක් තියෙනවා. එතකොට looks කියන ටැබ් එක ක්ලික් කරොත් ඊට අදාළ මේ purple color blocks ලිස්ට් එකක් පහළට එනවා. ඔබ sounds ක්ලික් කරොත් මේ බලන්න light purple color තියෙන sounds කියන මේ sound කියන ටැබ් එක ක්ලික් කරාම sound ඒ color එකේම light purple blocks ලිස්ට් එකක් පහළට එනවා. දැන් දුල පුතාලට තේරෙනවා මේ තියෙන ටැබ්ස් 10 ඇතුලේ blocks ලිස්ට් වශයෙන් තියෙනවා, ලයිස්තු වශයෙන් තියෙනවා. අන්නේ බ්ලොක්ස් අරගෙන තමයි පුතේ අපි කෝඩ් එක හදාගන්න නැත්නම් ප්‍රෝග්‍රෑම් එක හදාගන්න. කේත ටික හදාගන්න. මේ කෝඩ් බ්ලොක්ස් කියලා හිතාගන්න. හරි. එතකොට මෙයාලා පුතේ උපදේශ හරියට උපදේශ වගේ. මම දුල පුතාලට 6 දිත් කියලා දුන්නා, 7 දිත් කියලා දුන්නා. මධ්‍යසකසුම මේකකේ පාඩමෙදිත් කියලා දුන්නා. මේ මොකද්ද මේ උපදේශ කියන කතාව? අපි මෙහෙයුම් පද්ධතියේ පාඩමෙත් කතා කරන්නේ. උපදේශ කේත උපදේශ ෆයිල් තමයි තියෙන software කියලා. ඉතින් මේ software එක පාවිච්චි කරලා අපි ක්‍රමලේඛ හදද්දිත් මේව තමයි ඊට සමාන කේත වෙන්නේ පුතේ. codes වෙන්නේ. හරි නේද? හරි. එහෙනම් මේ codes මෙන්න පුතේ ලයිස්තු ගත කරලා තියෙනවා, වර්ග කරලා තියෙනවා, classify කරලා තියෙනවා. මේ වෙකින් එක තේරුම් ගන්න ඕන. මේ controls නැත්තම් මේ අපට අපේ program එකේ පාලන කටයුතු කරන්න අවශ්‍ය blocks ටිකක් මෙතන තියෙනවා. හරිනේ පුතේ? right. එහෙනම් මේ blocks ටික මේ blocks palette එකෙන් අරගෙන තමයි පාවිච්චි කරන්නේ. බලන්න පුතේ මේ blocks tabs කියලා තියෙනවා. මේ එක tab එකක් එක් පටිත්තක ලැයිස්තුවක් තියෙනවා කිව්වා. එක් වර්ණයෙන් උපදේශ කාණ්ඩ උපදේශ නැත්තම් blocks කාණ්ඩ වර්ගීකරණය කර අවශ්‍ය පටිති යටතේ ඇති උපදේශ කාණ්ඩ පෙන්වීම. මේක ටිකක් පැහැදිලි මදි, මේ වාක්‍ය පැහැදිලි මදි 7 වෙනි දුල පුතාලට නේද? හොඳ පැහැදිලිතාවයකින් නෙවෙයි සෙන්ටෙන්ස් එක තියෙන්නේ. මේ අදහස මේකයි පුතේ. එක් වර්ණ යටතේ මේ කෝඩ් බ්ලොක්ස් නැත්නම් උපදේශ කාණ්ඩ වර්ග කරලා තියනවලු. ඒවයේ වෙන වෙනම වර්ණ වලින් පෙන්නනවලු.
මේ දීලා තියෙන වර්ණයෙන්ම තමයි පුතේ මේ කෝඩ්ස් නැත්තම් මේ බ්ලොක්ස් වර්ණ ගැනලා තියෙන්නේ. උදාහරණයක් විදිහට සෙන්සින් කියන මේ ටයිප් එක මේ ටැබ් එක ක්ලික් කරොත් පුතේ එන බ්ලොක්ස් ටික මේ වගේ ලයිට් බ්ලූ වලින් තමයි එන්නේ. පැහැදිලි නේද? හරි දුවේ පුතේ. එහෙනම් ඔබට මේක තේරුණා. මෙන්න බ්ලොක්ස් කියන කියනවා වේදිකාව මත ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන උපදෙස්. අපි ස්ටේජ් එක ගැන කතා කරන්න කලින් මතකයිනේ. ඒ ස්ටේජ් එක මත අර ස්ප්‍රයිට්ස්ලා කොහොමද මූව් වෙන්නේ කොහොමද යාලා වැඩ කරන්නේ ඊට පස්සේ උපදෙස් තමයි මේ බ්ලොක්ස් කියලා කියන්නේ. ඒවල ලයිස්තුවක් තියෙනවා. අපි යමු පුතේ ඉස්සරහට. මේ තියෙන පුතේ ස්ප්‍රයිට් ඒරියා එක. එහෙම එකක් මතකද? බලමු අපි. අපේ ඉන්ටර්ෆේස් එකේ මම දුවල පුතාලට පෙන්නන්නම්. මෙන්න මේ ස්ප්‍රයිට් ඒරියා එක නැත්තම් මේ ස්ක්‍රිප්ට් ඒරියා එක තියෙන පුතේ. මෙන්න මේ ඒරියා එකට තමයි මේ බ්ලොක්ස් ඇදලා ගෙනහිල්ලා දානවා. ඩ්‍රොප් කරනවා. drag and drop. mouse එකෙන් ක්ලික් කරලා අල්ලගෙන ඇදගෙන ගිහිලා අතාරිනවා. එතකොට මට අවශ්‍ය නම් මෙන්න මෙයා මත ක්ලික් කරලා ඇදගෙන ගිහිල්ලා මේකට දාගන්නවා. පැහැදිලි නේද පුතේ? හරි. එතකොට ඒ විදිහට මේ ලයිස්තුව ක්ලික් කරලා කැමති ඕපන් වෙන නැත්නම් අවශ්‍ය බ්ලොක්ස් නැත්නම් කෝඩ් බ්ලොක්ස් මේ පැත්තට දාගන්න ඕන. ඊට අදාළ රූප සටහන තමයි මේ තියෙන්නේ. හරි නේද? right. මේ තියෙන ස්ක්‍රිප්ට් ඒරියා එකේ තමයි පුතේ අපි ඇත්තට මේ කෝඩින් ස්ක්‍රිප්ට් එක හදාගන්නේ. මෙන්න උදාහරණයක් තියෙනවා. when clicked මෙන්න මේ ලකුණ ක්ලික් කරාම මතකයිනේ පුතේ ස්ටාර්ට් එක repeat 10 times 10 වතාවක් repeat වෙන්න ඕන. play note 60 for 0.5 beats. note එකක් sound note එකක් play වෙන්න කියලා කියනවා. rest for 0.25 beats. හරිද? එහි පොඩි ඒ අතර පරතරයක් හිස් ඉඩක් තියන්න ඕන. set instruments to. එතකොට මේ යන්නේ පුතේ sound track එකක් හදලා තියෙන්නේ. ශබ්දය මොකක් හරි ශබ්දය අපිට පුළුවන් ශබ්ද එකතු කරලා sound track එකක්. එක musical instruments වල ශබ්ද එකතු කරලා ලස්සනට අපිට පුළුවන් හදන්න. ඔබ කැමති ඔබ දන්න ගීතයක sounds උනත් මේ scratch program එක පාවිච්චි කරලා පුළුවන් music code කරන්න. ෂෝක් නේද? හරි. එතකොට පුතේ මේ පැත්තේ තියෙන මේ බ්ලොක්ස් නැත්නම් මේ කෝඩ් තමයි මේ ස්ක්‍රිප්ට් ඒරියා එකට ඇදලා දාන්නේ. මේ ස්ක්‍රිප්ට් ඒරියා එක තුල කෝඩ් කරන්න පුළුවන්. ඒකට තමයි පහලින් කියන්නේ උපදේශ කාණ්ඩ ඇදගෙන ගොස් ක්‍රමලේඛයේ ගොඩනැගීම. මේ ටික drag and drop කරගන්න ඕන මේ පැත්තට මෙන්න මේ ස්ක්‍රිප්ට් ඒරියා එකට. හරි. දැන් දුල පුතාලට මේ ඉන්ටර්ෆේස් එක ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔන්න මම දැන් ඔයාලට පැහැදිලි කරලා කියලා දුන්න චුටි දුවේ පුතේ අපේ මේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රම් එකේ ටෝටල් ඉන්ටර්ෆේස් එක සම්පූර්ණ ඉන්ටර්ෆේස් එක කොයි වගේද ඒවා කොටස් අරගෙන වෙනම සාකච්ඡා කරා ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන විදිහටම. දැන් අපිට තව වැදගත් දෙයක් බලන්න තියෙනවා. ඒ තමයි පුතේ මේ එකිනෙක කෝඩ්ස් බ්ලොක්ස් ගැන නැත්නම් මේ බ්ලොක්ස් ගැන ඉගෙන ගන්න ඕන. ඔව් මෙයාලගේ කාර්යයන් අපි අවබෝධ කරගත්තේ නැත්නම් එහෙම නැත්නම් මෙයාලගෙන් වෙන්නේ මොනවද කියලා අපි තේරුම් ගත්තේ නැත්නම් චූටි දුවේ පුතේ අපිට මෙයාලා යූස් කරන්න බෑ. අපි දන්නේ නැහැ අපිට යම් වැඩක් කරගන්න යම් ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ගියාම හරිද ස්ක්‍රැච් වල දාලා අපි වැඩසටහනක් හදන්න ගියාම ඒකට උදව් වෙන්නේ මේක තුලේ මොනවද තියෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ තියෙන පුතේ ටැබ්ස් 10ම ඕපන් කරලා ඔක්කොම ඒවා ඇතුලේ තියෙන මෙන්න මේ බ්ලොක්ස් ගැන සරල දල අදහසක් වලට ගන්න ඕන මෙහෙම දේවල් තියෙනවා කියලා. එතකොට ඔබ ප්‍රෝග්‍රෑම් එකක් හදන්න ගියා ඔබට මතක් වෙනවා. හරිද? ඒ මතක් වුණාම ඔබට පුළුවන් පුතේ ඒ ටික අරගෙන එකින් එක යූස් කරන්න හොයලා අරගෙන. තේරුණා නේද? එහෙනම් අපි යමු ඉස්සරහට මෙන්න මේ බ්ලොක්ස් ගැන හොඳ දැනුමක් ලබා ගන්න. හරි නේද? රයිට්. ඉස්සරහට යන්න. මෙන්න පුතේ උපදේශ කාණ්ඩ හඳුනා ගනිමු කියලා මාතෘකාව යටතේ අපි යනවා උපදේශ කාණ්ඩ හඳුනා ගන්න. චූටි දුවේ පුතේ මේ ටික ඔබේ ටෙක්ස්ට් බුක් එකේ තිබ්බා. මේ ටෙක්ස්ට් බුක් එකේ තිබෙන මෙන්න මේ උපදේශ කාණ්ඩ නැත්තම් මේ බ්ලොක්ස් ගැන තමයි මම කතා කරන්න යන්නේ. පැහැදිලිද දුවේ පුතේ? අපි බලමු. කාණ්ඩ වර්ගීකරණයක් තියෙනවා මේ ටේබල් එක ඇතුලේ එක කොලම් එකක් අනිත් කොලම් එක අනිත් තීරුව
උපදේශ කාණ්ඩය පෙන්වනවා ඊට අදාළ උදාහරණයක් කරන් පෙන්නනවා මේ උපදේශ කාණ්ඩ කොහොමද වැඩ කරන්නේ කියලා. දුවේ පුතේ මේ තියෙන උදාහරණය ඇත්තටම වැඩ කරන උදාහරණයක්. හරි නේද? right. බලන්න පුතේ ටේබල් එක සම්පූර්ණ ටේබල් එක මම කොටස් වශයෙන් තමයි මගේ මේ ස්ලයිඩ්ස් වලට මම අරගෙන තියෙන්නේ. මේ ස්ලයිඩ් එකට මම කොටසයි ගත්තේ. මම මෙතන ගත්තේ රෝස් දෙකයි මේ ස්ලයිඩ් එකට. එතකොට මේ ටේබල් එක පොඩ්ඩක් අඳුර ගන්න. මෙන්න අපි පාවිච්චි කරන කාණ්ඩ එහෙම නැත්නම් බ්ලොක්ස් වර්ගීකරණය. අර ටැබ්ස් වල තිබුණේ කලින්. මේ තියෙන්නේ එම එක් වර්ගවල තුල ඇතුලේ තියෙන උපදේශ කාණ්ඩ නැත්නම් ඉන්ස්ට්‍රක්ෂන් තියෙන කෝඩ්ස්. නැත්නම් අපි කියන බ්ලොක්ස් කියලා. මේ තියෙන එක පාවිච්චි කරලා හදාපු උදාහරණයක්. හරි නේද? හොඳයි. අපි දැන් දුවේ පුතේ මේ එකිනෙක පොඩ්ඩක් හඳුනා ගනිමු. හොඳයි පුතේ අපි බලමු එහෙනම් පළවෙනි එක නම් කවුද ඉන්නේ? motion කියන ටැබ් එක. මේකට නෝට් එකක් තියෙනවා. බලන්න පුතේ. ස්ප්‍රයිට් වේදිකාව මත ගමන් කරවීමට අදාළ උපදේශ කාණ්ඩ ඇතුළත් වේ. මේ motion අපි motion කියන ඉංග්‍රීසි වචනේ සිංහල තේරුම තමයි චලිතය. නැත්නම් චලනය කියලා ගමු පුතේ. එතකොට මේ චලිතයට අදාළ නැත්නම් ගමන් කරවීමක් චලනය වීමකට අදාළ උපදේශ කාණ්ඩ ලයිස්තුවක් තමයි මේ නිල් පාටින් පෙන්වන්නේ. මේ blue color blocks ටික. හරිනේ පුතේ. එතකොට ස්ප්‍රයිට්ස් ලා ගන්නවා අපි අපේ ස්ටේජ් එකට මේ software එකේ ඉන්ටර්ෆේස් එකේ එයාලව එහෙම motion කරන්න නැත්නම් චලනය කරන්න අපිට ඕන වෙනවා මෙන්න මේ blue color blocks ටික. හරිද? නිල් පාට මේ blocks ටික උපදේශ කාණ්ඩ ටික. මෙන්න පුතේ උදාහරණයක් දීලා තියෙනවා. බලන්න දුවේ පුතේ. මෙතන අර වෙනම පාටක තව එකක් අරන් තියෙනවා. මේකට අපි කියන පුතේ අතරම control වර්ගයේ එන උපදේශ කාණ්ඩයක් ඒකක් දාලා නිල් පාට දෙකකුත් දාලා තියෙනවා. blocks දෙකකුත්. බලන්න පුතේ. sprite කෙනෙක් අරගෙන එයාට තමයි මේ codes ටික දීලා තියෙන්නේ. xy ඛණ්ඩාංක තලයේ බිඳුව ස්ථානයේ ඉඳලා පියවර 100ක් ඉස්සරහට චලනය වෙනවා. ස්ටෙප් 100ක්. අපි තමයි පුතේ මේ සුදු පාට කොටස් වල තියෙන අගයන් තීරණය කරන්නේ. අපිට පුළුවන් mouse එක ක්ලික් කරලා ඒ අගයන් වෙනස් කරන්න. පියවර 150ක්, පියවර 5ක්, පියවර 100 ඉඳලා 80ක් මේ කැමති ප්‍රමාණ අපිට ගන්න පුළුවන්. හරිනේ පුතේ? මෙතන කියන්නේ ඔබට මතකයි මෙන්න මේ ෆ්ලැග් එකේ ලාංඡනය පුතේ. හරිනේ දුවේ පුතේ? මෙන්න මේ ෆ්ලැග් එකේ ලාංඡනේ මෙයාව ක්ලික් කරාට පස්සේ මොකද වෙන්නේ දුවේ පුතේ? මෙයාව ක්ලික් කර ගමන් මේ වැඩේ සිද්ධ වෙන්න ඕනේ. ඒකයි මේ කියන්නේ when flag clicked. මේ කොඩිය ක්ලික් කළ විට xy ඛණ්ඩාංග තලයේ බිඳුව ස්ථානයේ ඉඳලා ඉස්සරහට පියවර 100ක් ස්ටෙප් 100ක් move වෙන්න ඕන ස්ප්‍රයිට් ඉන්න කවුරු ස්ප්‍රයිට් කෙනා. තේරුණාද? හොඳයි. ඔන්නෝක තමයි උදාහරණය පුතේ. මේ බලන්න turn අංශක 15ක් මේ පැත්තට කැරකෙවෙනවා. අංශක 15ක් මේ පැත්තට කැරකෙවෙනවා මෙයාගෙන්. point in direction එයාගේ direction එක ඒකේ points ගන්න වෙනස් කරන්න පුළුවන්. හරි. මේ වගේ තව කිහිපයක් පුතේ එනවා. මම එකක් දෙකක් ඔය කිව්වේ. හොඳයි චුටි දුවේ පුතේ අපි එහෙනම් පළවෙනි උපදේශ කාණ්ඩ වර්ගීකරණය ඉගෙන ගත්තා. මෙන්න දෙවෙනි වර්ගීකරණය looks තම් පාටින් නැත්නම් purple color එකෙන් තියෙන්නේ. බලන්න පුතේ. ස්ප්‍රයිට්ස් අතර සංවාද ඇති කිරීමට අදාළ උපදේශ කාණ්ඩ ඇතුළත් වේ. ඔව් අපි බලමු ස්ප්‍රයිට්ස්ලා දෙන්නෙක් අරගෙන අපි හදනවා ඇනිමේෂන් එකක් මෙතන කතා කරනවා. මේ බලන්න පුතේ. එක්කෙනෙක් say කියනවා hello කියලා for 2 seconds. තත්පර දෙකක කාලයක් ඒක ඩිස්ප්ලේ වෙනවා මේ hello කියන වචනය. හරිනේ පුතේ? right. එතකොට say hello think කියලා think හිතනවා. මේ බලන්න think මෙන්න මේ වගේ පුතේ උපදේශ කාණ්ඩ තියෙනවා මෙන්න මේ වර්ගීකරණය මේ ක්ලාසිෆිකේෂන් එක තුල. මෙයාලගේ උදාහරණයක් බලන්න. එක ස්ප්‍රයිට් කෙනෙක් ඉන්නවා. එයා hello කියලා කියනවා. hello can you win කියලා කියනවා. ඊළඟ පේලියෙන් පෙන්නන්නේ පුතේ no I am the winner කියලා මෙයා ආයි හිතනවා. බලන්න පුතේ say කියන්නේ hello can you win කියලා කියනවා කියන එකක්. ඊට පස්සේ ඒ ස්ප්‍රයිට්ම no I am the winner කියලා හිතනවා. තේරුණාද පුතේ? හරි. එහෙනම් when clicked මේ flag එක ක්ලික් කරාම මේක සිද්ධ වෙන්නේ කියලායි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ මේ උදාහරණය. තේරුණාද පුතේ? එහෙනම් ඔන්න මම ඔබට කියලා දුන්න පුතේ blocks classification දෙකක් motion සහ looks කියන දෙක.
අපි බලමු ඉස්සරහට ගිහලා දුවේ පුතේ. අපිට ඊළඟට හම්බ වෙන සවුන්ඩ්. වචනෙන්ම මේක තේරෙනවා චූටි දුවලා පුතාලට. සවුන්ඩ්ස් ශබ්ද නේද? ඔබ හරි ආසවේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට මේ හදන පුංචි මේ කාටුන් වගේ ඇනිමේෂන්ස් වලට මේ ඩිජිටල් ක්‍රියේෂන්ස් වලට සවුන්ඩ්ස් දාන්න. මොන වගේ සවුන්ඩ්ස්? මේ ලයිබ්‍රරිස් වල සවුන්ඩ්ස් දීලා තියෙනවා. මතකනේ ලයිබ්‍රරි? මේකේ පුස්තකාල තියෙනවා. මේ software එක ඇතුලේ ඒකෙන් ගන්න පුළුවන්. එච්චරද? නෑ. ඔයාලට පුළුවන් සවුන්ඩ්ස් රෙකෝඩ් කරලා මේකට ගන්න. එහෙම try කරන්නත් පුළුවන්. හොඳේ? හරි. බලමු අපි පස්සේ කොහොමද ඒක කරන්නේ කියලා. බලන්න. ශබ්ද සහ නාද රටා ගොඩනැගීමට මූලික ස්වර සහ වාද්‍ය භාණ්ඩ ඇතුළත් වේ. අන්න පුතේ මූලික ස්වර ටික තියෙනවා මේකේ. සරිගම පදනිස මේ ස්වර ටික තියෙනවා. වාද්‍ය භාණ්ඩ අපි කියමු මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට්ස් වල සවුන්ඩ්ස් තියෙනවා. ඔව් අපිට පුළුවන් අපි කැමති මොකක් හරි පුංචි සෝං එකක් මෙතනින් ප්ලේ කරවන්න මේ ඔක්කොම ටික හදලා. අපි හදනවා. ඒ සවුන්ඩ්ස් අපිට මතකයි සින්දු ඕනනම් අහන ගමන් නවත්ත අපිට පුළුවන් මෙන්න මේ දීලා තියෙන පුතේ බ්ලොක්ස් පාවිච්චි කරලා මේ උපදේශ කේත පාවිච්චි කරලා මේ විදිහට අපිට පුළුවන් හදන්න. පැහැදිලිද? මේ ප්‍රමාණ නම් වෙන්නේ නැහැ සෝං එකක් වුණාම මේක ගොඩක් දිග වෙනවා පුතේ. හරි නේද? right. මේ උදාහරණ තියෙන්නේ යතුරු පුවරුවේ ඕනෑම යතුරක් ඔබන විට ඩ්‍රම් හඬක් වාදනය වීමෙන් පසු ස්වරය වාදනය වෙන්න. මේ බලන්න when any key pressed. මෙතන ක්ලික් කරලා අපිට මොන කී එකක් සිලෙක්ට් කරන්න පුළුවන් චුටි දුවේ පුතේ. අකුරක් C අකුර. ඒතර C අකුර ප්‍රෙස් කරාම ඩ්‍රම් සවුන්ඩ් එකක් එනවා. enter බටන් එක ප්‍රෙස් කරාම ඩ්‍රම් සවුන්ඩ් එකක් එනවා. අන්න ඉදිරිය හදලා තියෙනවා. බලන්න මේ බලන්න play drum. හරිද? ඊට පස්සේ reset for ඊට පස්සේ play note. note කියන එක දන්නවනේ පුතේ. දන්නව නේද ඔය? note එකක්. අපි සංගීතයෙන් note. ඔයාලා දන්නව නේද? එහෙනම් ඒ ස්වර වලට අංක තියෙනවා. ඒ ස්වර play වෙන්න දාන්න පුළුවන්. මේ තියෙන්නේ ස කියන ස්වරය play වෙන්නයි හදලා තියෙන්නේ. දැන් ඔබට මේක පැහැදිලි කිරීම තුළ යම් අදහසක් මට ඕන චිත්‍රයක් මවන්න. අපේ චුටි දුවලා පුතාලා හරි දක්ෂ චිත්‍ර මවා ගන්න. ඔව් අපි ලස්සනට කියලා දුන්නොත් අපි හොඳට කියලා දෙනවා නම් චුටි දුවලා පුතාලා හැම දෙයකම හොඳ චිත්‍ර මවා ගන්නවා. මං හරි ආසයි. මං සෑහෙන උත්සාහ කරනවා මේ ටික පැහැදිලි කරද්දී දුවලා පුතාලගේ ඔළුවේ මෙන්න මේ ප්‍රෝග්‍රෑම්ස් රන් වෙන විදිහේ ඉමේජ් එකක් චිත්‍රයක් ඔළුවේ වීඩියෝ එකක් මවන්න. එහෙම වුණොත් මම දන්නවා මගේ මේ චුටි දුවලා පුතාලා හොඳ ලස්සන වැඩසටහන් හදන දක්ෂ දරුවෝ බවට පත් වෙනවා. හරි එන්න පුතේ පාඩමට. ඊට පස්සේ දෙනවා කොළ පාට උපදේශ කාණ්ඩ වර්ගීකරණයක් සෙට් එකක් මේ තියෙන්නේ පෙන් කියන නමින්. හරි නේද? බලන්න පුතේ. වේදිකාව මත රේඛා සහ විවිධ හැඩතල ඇඳීම සඳහා අවශ්‍ය වර්ණ සහ මෙවලම් ඇතුළත් වේ. දැන් අපිට ස්ප්‍රයිට් විතරක් අරගෙන බෑනේ පුතේ. ස්ප්‍රයිට්ස්ලත් අරගෙන තව ඒ ස්ටේජ් එකේ මතකයිනේ වේදිකාව අපිට එක හැඩතල පාවිච්චි කරන්න අවශ්‍ය වෙනවා. බෑග්‍රවුන්ඩ් එකකුත් දාගෙන තව හැඩතල අපිට තව ගෙවල් රූප සටහන් වගේ දේවල් අඳින්න පුතේ. කාර් එකක් වගේ. එහෙනම් ඒ හැඩතල අඳින්න මෙන්න මෙයා. මෙන්න මෙතන කීප දෙනෙක් ඉන්නවා. මෙයාලා පාවිච්චි කරන්න පුළුවන්. මේ බ්ලොක්ස් මේ කෝඩ් බ්ලොක්ස් ටික පාවිච්චි කරන්න පුළුවන්. මේ පෙන් කියන ක්ලාසිෆිකේෂන් එකේ යට තමයි මෙයාලා තියෙන්නේ. පැහැදිලිද දුවේ පුතේ? ඊට පස්සේ බලන්න පුතේ මෙතන උදාහරණයක් දීලා තියෙනවා. රතු වර්ණයෙන් ඒකක 50ක දිග රේඛාවක් ඇඳීම. බලන්න පුතේ. අර ස්ටේජ් එකේ තියෙන මෙන්න මේ ෆ්ලැග් එකේ අයිකන් එක ක්ලික් කරාම මොකද වෙන්නේ? when flag clicked මේක control block එකක්. ඒ උඩින්ම දාලා ඊට පස්සේ බලන්න පුතේ මේ green color blocks දෙකක් දාලා තිනවා set pen color to. pen color එක change වෙන්න set වෙන්න red color එකට. ඊට පස්සේ pen down පහළට කොච්චරද පුතේ? ස්ටෙප්ස් 50ක් දක්වා දිග රේඛාවක් පහළට ඇඳෙන්න ඕන රතු පාට රේඛාවක්. ඉහළ සිට පහළට රතු පාට රේඛාවක් ඇඳෙනවා. තේරුණාද? පියවර 50ක් දිගට ඒක තියෙන්නේ. ඔන්න ඔකෙන් සිද්ධ වෙන දේ. අපි බලමු පුතේ ඊළඟට. අපි පොතේ තියෙනවා මේ data ගැනත් කතා කරලා. data කියලා උපදේශ කාණ්ඩ වර්ගීකරණයක් තියෙනවා. ඒකේ අදහස දීලා තිනවා.
විචල්්‍ය ගොඩනැගීම හා ඒවාට අගයන් පැවරීමට අවශ්‍ය උපදේශ කාණ්ඩ තුළත් වේ. මේක පොඩ්ඩක් අලුත් කතන්දරයක් නේද ලොකු කතාවක්. මොකක්ද පුතේ මේ විචල්්‍ය කියලා කියන්නේ? බලමු අපි. මේ විචල්්‍ය කියලා කියන්නේ මොකක්ද? අපි ඉංග්‍රීසියෙන් කියනවා variables කියලා. වෙනස් වෙන සුළු ඒවා. හරි අපි ගැන පස්සේ ඉගෙන ගමු. ඔබේ ටෙක්ස්ට් බුක් එකේ පෙළපොතේ විෂය නිර්දේශය තුල මේ පාඩමේ විචල්්‍ය ගැන කතා කරන්න තියෙනවා. ඉස්සෙල්ලම අපි මේ ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් එකකින් ප්‍රෝග්‍රෑම්ස් ටිකක් කරලා ඉමුකෝ. ඊට පස්සේ variables set කරන්න අපිට ඉගෙන ගන්න පුළුවන්. variables විචල්්‍ය පාවිච්චි කරන්න. දැනට මතක තියාගන්න පුතේ එවැනි විචල්්‍ය හදන්න හා ඒ විචල්්‍ය හැදුවමකට අගයක් දෙන්න පුළුවන්. කඩේ විකුණන තියෙන යම් බඩුවකට මිලක් දීලා තියෙනෝනේ. නේද? බිත්තරයක් රුපියල් 30යි. මිලක් දීලා තියෙනවා. නේද? අපි කියනවා බනිස් ගෙඩියක් රුපියල් 30යි කියලා. මිලක් දීලා තියෙනවා. අන්න ඒ වගේ variable එකකට value එකක් assign කරන්න පුළුවන්. අගයක් පවරන්න පුළුවන්. ඒ නැමැති variable එකේ අගය 20යි. නිකන් දාලා වශයෙන්ම තියාගන්න ගොඩක් ගැඹුරට යන්න එපා. එකපාරට චූටි දුල පුතාලට අමාරුයි මේක. මම මේක තීරි කොටසක් වශයෙන් ඉදිරි පාඩමකදී කියලා දෙනවා. අගයන් පැවරීමට අවශ්‍ය උපදේශ කාණ්ඩ. එහෙනම් variables පාවිච්චි කරන්න ඕන programs වලදී. එහෙම පාවිච්චි කරන්න ඕනද සර් කියලා හරි. ඔව් සාමාන්‍ය ඇඩ්වාන්ස්ම ප්‍රෝග්‍රෑම්. ඒ කියන්නේ චූටි දුවේ පුතේ. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ Java, Visual Basic, ඊළඟට Python, Pascal, C, C++, C#, .NET මේ වගේ ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා අපි ප්‍රෝග්‍රෑම්ස් හැදුවොත් නැත්තම් චූටි දුවේ පුතේ අපි වැඩසටහන් software කියලා කියනවා. මෙන්න මේ මෘදුකාංග මේවා හදද්දි අපිට variables පාවිච්චි කරන්න ඕනමයි. එයා හරිය අපිට උදව් කරනවා programs ලස්සනට හදන්න. ඒ variables නැත්තම් විචල්්‍ය පාවිච්චි කරන්න කොහොමද කියලා අන්නේ විචල්්‍ය පාවිච්චි කරන්න කොහොමද කියලා ඉස්සරහ පාඩමේ ඉගෙන ගමු. අන්නේ එවැනි විචල්්‍ය ගොඩනගන්නත් ඒ ගොඩනගන විචල්්‍යයන්ට අගයන් පවරන්නත් මේ scratch program එක ඇතුලේ ඉන්නවා පුතේ. මෙන්න මේ පාට මෙන්න මේ කට්ටිය. හරිද? මෙතන උඩම තියෙන බලන්න මේක variable. මෙතන තියෙනව නේද? හරි. එහෙනම් දුවේ පුතේ variable එකක් හදන්න මෙන්න තිබෙන list එක block list එක මෙන්න උදාහරණයක්. බලමු දුවේ පුතේ මේ උදාහරණය මොකද්ද කියන්නේ කියලා. count විචල්්‍යයේ ආරම්භක අගය එකකින් වෙනස් කර එම අගය පෙන්වීම. තේරුණාද? ඔබට තේරෙනවනේ බලමු පුතේ. මම ටිකක් පැහැදිලි කරන්නම් තේරුම් නැත් දරුවන්ට. count කියන විචල්්‍යය count කියන නමේ variable එකක් හදනවා. මෙතන කිව්වේ variable. හරි. count කියන නමේ variable එකක් හදලා ඒ variable එකට අපි කොහේ අගයන් දෙනවා කියලා. ඒ ආරම්භක අගය පුතේ මොකද්ද? එකකින් වෙනස් කරලා අගය පෙන්නනවා. අපි කියමු ආරම්භක අගය තිබ්බ 10යි කියලා. එකකින් වෙනස් කරනවා එක්ක වැඩි කරනවා එකකින් එකක් එකතු කරලා 11යි කියලා නැත්නම් එකක් අඩු කරලා 9යි කියලා ඒ වැලියු එක වෙනස් කරනවා. අන්න ඒ වගේ වෙනස් කරන්න තමයි මෙන්න ප්‍රෝග්‍රෑම් එක. control block එකක් ඉස්සෙල්ලම දාලා තිනවා when flag clicked මේ flag එක ක්ලික් කරාම set count to 0 මේ count කියන variable එක බිඳුවක් වෙන්න. ඊළඟට ඒක change වෙන්න මෙන්න පුතේ change වෙන්න y1 එකකින් change වෙන්න කියනවා. එකකින් වෙනස් වෙන්න show variable කියන්නේ දැන් count කියන එකේ අගය පෙන්වන්න කියනවා. count කියන variable එකට අගයන් දීලා ඒ අගය වෙනස් කරලා දැන් එම වෙනස් කළ අගය පෙන්වන්න කියනවා. ඔන්නම පුංචි ප්‍රෝග්‍රෑම් එකක් මේ තියෙනවා. පැහැදිලි නේද? හරි ජොඩු දුවේ පුතේ. එහෙනම් මේකත් ඔබට හොඳට තේරුණා. අපි යමු ඊළඟ කෙනා ගාවට. events බලන්න. අනෙකුත් සියලු උපදේශ කාණ්ඩ සඳහා ක්‍රියාත්මක වීමේ උපදෙස් ලබා දීම. event එකක්. මොකක් හරි සිද්ධියක්. සාමාන්‍ය විහාරයෙන් අපි කියන event එකක් නැත්නම් සිද්ධියක් කියලා. මේ events කියන උපදේශ කාණ්ඩ classification එක වර්ගීකරණය තුළ මේ වර්ගයේ අනෙකුත් සියලුම උපදේශ කාණ්ඩ සඳහා ක්‍රියාත්මක වීමේ උපදෙස් ලබා දෙන්නේ මෙයා. ඔව් මතකයිනේ පුතේ. මෙන්න මේ data කියන එකටත් මේ බලන්න මෙතන පාවිච්චි කරා පුතේ. events කියන මේක මේ control කරන්න පාවිච්චි කරන පුතේ code block එකක්.
බලන්න මෙතනත් පාවිච්චි කරා. මෙතනත් පාවිච්චි කරා. පැහැදිලිනේ පුතේ? හොඳයි. එහෙනම් චූටි දුවේ පුතේ අනිකුත් සියලු උපදේශ ක්‍රියාත්මක කරන්න ආරම්භ කරන්නේ මෙන්න මේ උපදේශ කේතේ. පැහැදිලිද? පහසුයි නේද? හොඳයි දුවේ පුතේ ඔබට දැන් මේකත් තේරෙනවා. අපි යනවා මෙන්න මේ උදාහරණ සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා බලන්න. ධාවනමය වලම මත ක්ලික් කළ විට A හා B විචල්්‍ය දෙකේ එකතුව පෙන්වීම. A B එකතු කරන්න පුළුවන්ද පුතේ? A එකතු කිරීම B. අපි මෙහෙම දන්නවා. දෙක එකතු කිරීම 3. කීයද අගය? 5යි. අපි ඒක දන්නවා. A එකතු කිරීම B කිව්වොත් මොකක්ද අගය? අපි සාමාන්‍යයෙන් කියන්නේ AB කියලා ගන්නවා. එහෙම එකපාරට එකතු කරන්න බෑ. AB එකතු කරන්න බෑනේ. ඒ නිසා තමයි Aට අගයක් ආදේශ කරනවා Bට අගයක් ආදේශ කරනවා. පැහැදිලිද පුතේ? A සහ B එකතු කරන්නේ කොහොමද? අපි කරන්නේ Aට අගයක් ආදේශ කරලා Bට අගයක් ආදේශ කරලා අන්නේ අගයන් දෙක එකතු කරනවා. මෙතන බලන්න පුතේ. ධාවනමය වල මත ක්ලික් කළ විට A හා B විචල්්‍ය දෙකේ එකතුව පෙන්වන්න ඕන. මෙන්න when clicked ඊට පස්සේ මොකද්ද වෙන්නේ? සෙට් කරනවා A 4 වශයෙන්. A කියන වේරියබල් එකට අංක 4 කියන වැලියු එක අගය ආදේශ කරනවා. assign කරනවා. B කියන වේරියබල් එකට අංක 5 කියන එක ආදේශ කරනවා. පැහැදිලිද? ඊට පස්සේ කියනවා බලන්න පුතේ C කියලා වේරියබල් එකක් හදලා අන්න ඒකට සමාන කරන්න මොකේද පුතේ? A ධන B. බලන්න දැන් මෙතන පුතේ A කියන්නේ 4 B කියන්නේ 5 එතකොට C කියන්නේ මොකක්ද? ඇත්තටම C කියන්නේ A වල අගය 4යි B වල අගය 5යි C කියන්නේ එහෙනම් මොකද්ද පුතේ? 9යි. හරිද? ඔය වගේ පුතේ A හා B කියන විචල්්‍ය දෙකේ එකතුව පෙන්නනවා. ඇත්තම කිව්වොත් A හා B කියන විචල්්‍ය දෙකට අපි පවරපු අගයන් දෙක එකතු කරලා පෙන්නනවා. මෙන්න variables පාවිච්චි කරන විදිහ. මෙන්න ඒකට අදාළ events නැමැති මොකද්ද පුතේ? events නැමැති block type එක වර්ගය කාණ්ඩ වර්ගය මේ තියෙන උපදේශ කාණ්ඩ ලැයිස්තුවක්. එහෙනම් චූටි දුවේ පුතේ අපි events ගැනත් කතා කරා. මෙන්න තවත් දෙකක් තියෙනවා. මෙතන උඩින්ම තියෙනවා control කියලා ටැබ් එකක්, කහපාට ටැබ් එකක්, කහපාටට හුරු. මේ ටැබ් එකේ තියෙනමද පාලන කටයුතු කරන්න. ඒ කියන්නේ මේ code blocks run වෙද්දි අපි sprites ලා දාලා පොඩි පොඩි programs හදලා මේවා run වෙද්දි මේවා එක විදිහට පාලනය කරන්න ඕන. දැන් ඔයා run වෙන්න, දැන් මෙයා run වෙන්න, මේක මෙහෙම වෙන්නේ කියලා කවුරු හරි පාලනය කරන්න ඉන්න එපා නේද? අන්න ඒකට අවශ්‍ය වෙන බ්ලොක්ස් ටික තමයි මේ තියෙන්නේ. ඒ වර්ගය තමයි මේ තියෙන්නේ. මේ ඇතුළේ තමයි ඔය පුනර්කරන මතකයිනේ තේරීම් අන්න ඒවා පාවිච්චි වෙන්නේ දුවේ පුතේ. උපදේශ කාණ්ඩ ක්‍රියාත්මක කිරීම පාලනය සඳහා උපදේශ කාණ්ඩ තියෙන්නේ මේ තියෙන්නේ instruction blocks නැත්නම් coding blocks මේව ක්‍රියාත්මක වෙනකොට යාළුවෝ පාලනය කරන්න ඕනේ. ඒ ක්‍රියාත්මක වීම පාලනය කරන්න ඕනේ. ඒ පාලනය සඳහා වර්ණය සහ පුනර්කරණය සහිත උපදේශ කාණ්ඩ ඇතුළත් වර්ණය කියන්නේ පුතේ තේරීම select කියන එක. පුනර්කරණය repetition එන selection සහ repetition එක හරිද? choices එක මෙන්න උපදේශ කාණ්ඩ මෙතන තියෙනවා. මේ බලන්න පුතේ repeat වෙනවා, wait වෙනවා, forever වෙනවා, if then එහෙම නැත්නම් කියලානවා. මෙන්න මේ වගේ controls තියෙන්නේ මේ tab එකේ යටතේ. මෙන්න දීලා තියෙන උදාහරණයක්. ඒ බලමු. තරමක් ලොකු උදාහරණයක් පුතේ බලන්න. when flag clicked මේ flag එක click කරලා මේ program එක run වෙන්න පටන් ගත්තම දුවේ පුතේ think is the door open ඔන්න think එකක් වෙනවා. මොකද්ද පුතේ? ඒක දම් පාට. බලමු ආපස්සට ගිහිල්ලා. මොනවද පුතේ මේ? මෙන්න දම් පාට think හිතනවා. මේ මොනවද පුතේ? සංවාදයක්. නේද? ඩිස්කෂන් එකක්. එහෙනම් think එකක් යා හිතන එකක් පෙන්නනවා. අපි ගිහින් බලමු දැන් මෙතෙන්ට. මෙන්න බලන්න පුතේ හිතනවා is the door open. දොර හැරලද කියලා හිතනවා sprite. ඊට පස්සේ බලන්න තත්පර කිහිපයක පොඩ්ඩක්
ඉන්න රැඳිලා තත්පර කිහිපයක වෙලාවක් මේ අදහස තින්කින් එක තියෙනවා. ඊට පස්සේ මේ ක්වෙස්චන් එකකට යනවා. මෙන්න ඊට පස්සේ කටින් කියනවා hello your office is safe, hello your office is unsafe කියලා. මේ දෙකම කියන්නේ if else කියන්නේ එක්කෝ කියනවා your office is safe කියලා, එහෙම නැත්නම් කියනවා your office is unsafe කියලා. මේ පාලනයන් ටික මම ඔබට හොඳින් තේරුම් කරලා දෙන්නම්. මේ y අකුරක් අරගෙන වේරියබල් එකක් අරගෙන කොහොමද ප්‍රැක්ටිකලි කරන්නේ කියලා. දැනට සරලව ඔබට තේරුම් ගන්න. හරි පුතේ. අපි යනවා ඊළඟ උපදේශ කාණ්ඩය අඳුන ගන්න. ඒකට කියනවා සෙන්සින් කියලා. ආදාන ලබා ගැනීම. සෙන්ස් කරනවා කියන්නේ හිතන්න සංවේදක වලට කියනවා සෙන්සර් කියලා. මොකක්ද ඔය පුතේ වචනේ? සංවේදක වලට කියනවා සෙන්සර් කියලා. එතකොට සෙන්ස් කරනවා කියන්නේ සංවේදක මගින් ආදානයක් ලබා ගන්නවා. චූටි දුවේ පුතේ සෙන්සර්ස් නැත්තම් සංවේදක මෙහෙම තියෙනවා. තාප සංවේදක තියෙනවා. තාප සංවේදක අපි යම් තැනක සවි කරාම එයා කරන්නේ ඒ පරිසරයේ තියෙන තාපය මැන බලලා ඒක අපට පද්ධතියට දැනුම් දෙනවා. ශබ්ද සංවේදක තියෙනවා. ඝට්ටණය වුණාම ඔය වාහන වල එහෙම හයියෙන් බද්දට වැදුනොත් අලුත් වාහන වල ලොකු ශබ්දයක් එනවා. බීප් සවුන්ඩ් එකක් එනවා. එලාම් එකක් වදිනෝනේ. ආන්න ඝට්ට සංවේදක. එහෙමත් ගන්න බලන්න. දැන් ඝටනයක් සිද්ධ වුණාම. හරිද පුතේ? ඊළඟට ආලෝකය එනකොට ආලෝකය නැති වෙනකොට සෙන්සර්ස් තියෙනවා. අන්න ඒ විදිහට කැප්චර් කරගන්න data input කරන්න. මේ ප්‍රෝග්‍රෑම් එක තුළට දත්ත ඉන්පුට් කරන්න තමයි මේ සෙන්සින් කියන මේ සෙට් එක තියෙන්නේ. බලන්න පුතේ උදාහරණයක් අරන් තියෙනවා ස්ප්‍රයිට් ගේ ප්‍රමාණය වෙනස් කිරීම. බලන්න ස්ප්‍රයිට් මත ක්ලික් කරාම මෙතන වැලියු එකක් එනවා change size by කියලා අපි ආන්සර් එක විදිහට දෙන එක. 5කින් 8කින් 10කින් වැඩි කරන්නේ යාගේ size එක. 50කින් 100කින් වැඩි කරන්නේ යාගේ size එක කියලා පුංචි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න බලන්න. තේරුණා? එහෙනම් ජෝඩි දුල පුතාලා දැන් එක දිගට අපි ඉගෙන ගත්තා කොහොමද මේ උපදේශ කාණ්ඩ හඳුනගෙන වැඩ කරන්න කියලා. මෙන්න අවසාන කොටස. අන්තිමට අපිට හමුන ඔපරේටර්ස් කියලා බ්ලොක් සෙට් එකක්. මේ ඔපරේටර්ස් සෙට් එකේ බලන්න පුතේ සංඛ්‍යා දෙකක් එකතු කිරීම, අඩු කිරීම, සංඛ්‍යා දෙකක් ගුණ කිරීම, සංඛ්‍යාවකින් බෙදීම නේද? මේ රැන්ඩම් ආකාරයට අහම්බු ලෙස සංඛ්‍යා එකතු කර ගැනීම, වඩා කුඩයි වඩා විශාලයි කියන ඒවා, මෙන්න මේ වගේ මූලික ගණිත කර්ම ටික පාවිච්චි කරන්න පුළුවන් මේක ඇතුලේ. ඔව් ඒකල ගොඩාක් ලොකු දේවල් අපිට කරන්න පුළුවන්. හරිද පුතේ? මෙන්න උදාහරණයක් දීලා තියෙනවා. ෆ්ලැග් එක ක්ලික් කරාම එකතුව බිඳුවට සමාන කරන්න ඕනේ. කියන්නේ එකතුව තුළ මුකුත්ම නැහැ කියලා. ඊට පස්සේ A කියන එකට එකක් assign කරන්න ඕනේ. A කියන විචල්‍යයට එක අගයක් assign කරන්න ඕනේ. assign කළා ඒක 10 වතාවක් repeat වෙන්න ඕන කියලා මේ කියන්නේ. දුවේ පුතේ මේ repeat වෙන්න කියන්නේ මෙන්න මේ කාරණා දෙක. ඊට පස්සේ program එක මෙන්න say join total is total කියලා. අවසාන එකතුව දාන total එක මෙන්න මෙච්චරයි කියලා. පැහැදිලිද? හරි. එහෙනම් පුතේ මෙතන තියෙන්නේ 1 සිට 0 දක්වා සංඛ්‍යාවල එකතුව පෙන්වන්න, 1 සිට 10 දක්වා සංඛ්‍යාවල එකතුව එකින් එක අරගෙන බිඳුව ඉඳලා එකින් එක අරගෙන කොහොමද පුතේ මේව එකතු කරලා පෙන්වන ක්‍රමයට ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ හදලා තියෙන ස්ක්‍රැච් පාවිච්චි කරලා. හරිම සරල පුංචි ප්‍රෝග්‍රෑම් එකක්. හරි. එහෙනම් චූටි දුවේ පුතේ මෙන්න මං උපදේශ කාණ්ඩත් කියලා දුන්නා. ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ මෙන්න මේ කොටස් ටික තියෙනවා පුතේ. හරිද? මේ තියරි කොටස් ටික සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවරයි. දැන් තමයි හොඳ වැඩේ තියෙන්නේ. මේ අපි කතා කරපු උපදේශ කාණ්ඩ මෙයාලා පාවිච්චි කළා අපි හදමු පුංචි ප්‍රෝග්‍රෑම්ස් ටික. නේද? අපි පරිගණකය විවෘත කරගෙන ඕපන් කරගෙන මං ස්ක්‍රැච් මෘදුකාංගය පාවිච්චි කරගෙන විදිය මූලික පෙනුම ඒ ටික ඔක්කොම පැහැදිලි කරලා දූ දරුවන්ට කියලා දීලා ඊට පස්සේ අපි යන් පුංචි ප්‍රෝග්‍රෑම්ස් ගණනාවක් ගොඩනගන්න. එතකොට ඔයාලා හරි දක්ෂ වෙයි. මම පුංචි ප්‍රෝග්‍රෑම්ස් කිහිපයක් කියලා දීලා ඔයාලට හොඳ මඟ පෙන්වීමක් දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ඔයාලා තනියෙන් කරන්න ඕන. ඒ කියන්නේ මම කරපු දේ කොපි කරන එක නෙමෙයි. මමත් හිතුවේ නැති තවත් ඇඩ්වාන්ස් ඉහළ මට්ටමේ හොඳ ප්‍රෝග්‍රෑම්ස් හදන්න try කරමු. හරිද? එහෙනම් දුවේ පුතේ
ප්‍රැක්ටිකල් කොටසින් හමු වෙනකන් මම ඔබෙන් සමුගන්නවා. එහෙනම් දුවේ පුතේ අපි ඊළඟ පාඩම් කොටසින් බලමු ප්‍රායෝගිකව ස්ක්‍රැච් ප්‍රෝග්‍රෑම් එක කොහොමද පාවිච්චි කරන්න කියලා.